උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 10 වෙනි පාඩම ව්‍යවහාරික ජීව විද්‍යාව. අපි මේකේ මුල් කොටසක් සාකච්ඡා කරලා අවසන් කරා. අන්න අපි එතන ඉඳලා තියෙන කොටස් ටික පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි ජල ජීවී වගාව පිළිබඳව සාකච්ඡා කරමින් හිටියේ. අන්න අපි යනවා අද මේ විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳව කතා කරන්න. විසිතුරු මත්ස්‍ය වගාව. එතකොට මේ විසිතුරු මත්ස්‍ය වගාවේ අරමුණ තමයි මේ විනෝදාස්වාදය සඳහා මසුන් නැති කිරීම. අපි දන්නවා මේ සෞන්දර්යාත්මක වටිනාකමක්නේ සමහර මත්ස්‍යයින්ට තියෙන. සමහර මත්ස්‍යයින්ට තියෙන. සමහර මත්ස්‍යෝ සමහර මාළු ලස්සන නැහැ. ඒකේ ලොකු සෞන්දර්යාත්මක වටිනාකමක් නැහැ. හැබැයි සමහර මත්ස්‍ය විශේෂය ඉන්නවා බොහොම අලංකාරයි. එතකොට ඒ අය අපි දැකීම මගින් අපිට ලැබෙනවා පොඩි මානසික නිදහස් භාවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වෙන විදියකට කිව්වොත් අපේ මානසික ආතතිය වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලෝකේ සමහර අන්න කොරල් පරාශ්‍රිතව ජීවත් වෙන මාළු අපි කියනවා කොරල් රීෆ් ෆිෂර්ස්ලා අන්න ලොකු මුදලක් වැය කරලා මුහුදේ කිමිදිලා ඔවුන් නිරීක්ෂණය කරන අන්න විනෝදාංශ තියෙනවා. ඒකට ලොකු මුදලක් වියදම් කරන්න ඕන එකක්. එහෙනම් මේක අන්න ඒ සඳහා අපිට ඕන වෙන ඔක්සිජන් ඕන වෙනවා. ගිහිල්ලා අන්න පුහුණු වෙච්ච ඩයිව කෙනෙක් ඕන වෙනවා. පැහැදිලි. අන්න ඒ හින්දා ඒ කිමුදුන් කරුවන්ගේ උදව් ඇතුව ඒ තාක්ෂණය ඉගෙනගෙන අපිට පුළුවන් අන්න එවැනි විසිතුරු දර්ශනයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් අපිට එච්චර දුරට යන්න නැතුව අපිට විනෝදාස්වාදය සඳහා අන්න විසිතුරු මසුන් වගා කිරීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. අපේ ගෙවල් වල ආයතන වල අපි දැකලා තියෙනවා මේ විදිහට මේ විසිතුරු මසුන් දාපු බහලුම් තියෙනවා. විසිතුරු මසුන් දාපු බහලුම් දකින්න පුළුවන් වෙනවා. විශේෂයෙන් එහෙම නැත්නම් අපි කෝ ටැංකි දකින්න පුළුවන් වෙනවා. ඒ ටැංකි තුල අන්න මේ අය ඇති කරනවා දකින්න හම්බ වෙනවා. ඒතර මෙන්න මේක මේ විනෝදාස්වාදය සඳහා තියෙන අන්න ක්‍රියාවලිය. ඒතර මෙන්න මේ විනෝදාස්වාදය සඳහා තියෙන මේ විසිතුරු මසුන් නැති කිරීම මේක මේ දෙවෙනි වෙන්නේ ඡායාරූප කර්මාන්තයේ. ඡායාරූපකරණය අපි දන්නවා. අපි සමහරලාට කිසියම් සත්වයේගේ ඡායාරූපයක් ගන්න ඒ ඡායාරූප ශිල්පියෙක් දින ගණනාවක් සමහරලාට මාස ගණනාවක් ලොකු මුදලක් වැය කරලා අධික වෙහෙසක් වෙලා තමයි මේ ඡායාරූපකරණේ නිරත වෙන්නේ. ඒක මේ විනෝදාංශය. ඒ විනෝදාංශය මුදල් බවට පස්සේ පරිවර්තනය වෙන්න පුළුවන්. පැහැදිලි මම කරන ඡායාරූපකරණයෙන් ලැබිච්ච අන සුවිශේෂ ඡායාරූපයක් ලෝකයේ තියෙන ජනප්‍රිය මැගසින් එකක අන්න පිටකවරය සරසන්න යොදා ගන්න පුළුවන්. ඒකදී අපිට මුදල් ලැබෙනවා. ඒක වෙන එකක්. නමුත් වැඩේ තියෙන මේක විනෝදාස්වාදය සඳහා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒතර මේ විසිතුරු මත්ස්‍ය වගාව දෙවෙනි වෙන්නේ විනෝදාංශයක් විදිහට අපි පිළිගන්නවා අන්න ඡායාරූපකරණයට. ඒතර අපි හොයලා බලමු මොනවද මේ විසිතුරු මත්ස්‍ය වගාව කරන්නේ කොහොමද? ඒකෙදී ඇතිවන ගැටලු මොනවද? ඊට අමතරව මෙන්න මේ ජලාලයක් පවත්ව ගන්න කොහොමද? මේ ජලාලයක් පවත්ව ගන්න කොහොමද කියන කාරණා පිළිබඳව සහ අපි අවබෝධයක් හදාගමු මොනවද අපිට ගන්න පුළුවන් මත්ස්‍ය විශේෂ මේ සඳහා. පැහැදිලිද? මොනවද ගන්න පුළුවන් මත්ස්‍ය විශේෂ කියන කාරණා පිළිබඳවත් අපි හොයලා බලන්න මේ විනෝදාංශයක් ලෙස සතවර්ෂ ගණනාවක් සිට පැවත ඇත. මේක අතීතයේ ඉඳලා අන සිද්ධ කරන ක්‍රියාවලියක්. අපිත් පොඩි කාලේ අපිට දන්න වයසේ ඉඳලා තේරන වයසේ ඉඳලා අපිත් අර කොහේ හරි අපේ ගෙවල් අයින තිබිච්ච පොඩි ඇල මාර්ගයකින් පුංචි ඇලකින් ඉස්සර අපිට ඒවලට බහින්න නිදහස තිබුණා. අහල පහල තිබුණු ඇලවල් වල නාන්න අපිට අවසර තිබුණා. ඒවා බොහොම පිරිසුදු ජලයේ තිබිච්ච අන්න ඇල මාර්ග. පැහැදිලි. ඉතින් නමුත් අද වෙනකොට ඒවලට තියෙන ඉඩකඩ සීමා වෙලා තියෙනවා. මොකද ඒවා යම් ප්‍රමාණයකට දූෂණය වෙලා ඒවා ඒ කියන සෞඛ්‍ය සම්පන්න නොවීමත් එක්ක. ඉතින් අපි ඔකට බැස්සයින් පස්සේ අන්න අපිට හම්බෙනවා මේ කුඩා ඔය මාළු පුංචි අය. ඒ අය අපි මක් කරගන්නවද? අල්ලගෙන
ඒ තිබිච්ච ළඟපාතක කොහේ හරි තිබිච්ච බහලුමක් හොයාගෙන සමහරලාට ඒ කාලේ අපිට එහෙම ප්ලාස්ටික් කෝප්පයක්වත් එහෙමත් නැත්නම් ප්ලාස්ටික් බෝතලයක්වත් හොයන්න නැහැ. අපි කරන්නේ මේ හබර්ල කොලයක් අරගෙන මේ හබර්ල කොලයට වතුර ටික දාලා වතුර ටිකක් දාලා අපි දන්නවා ඒකට ලොකු වතුරක් දරා ගන්න බෑනේ. ඒකේ අන්තන් අත උඩ තියාගෙන ඒකට අර මාළු පෙට තිත්ත පැටවු මේ තිත්ත පැටවු දෙන්නේ 3 දෙනෙක් අපි ඕකට දාගෙන අන්න ගෙදර අරන් යනවා පරිස්සමෙන්. ගෙදර ගෙනල්ලා අන්න ගෙදර තිබිච්ච ලොකුම බහාලුම තමයි අපිට හම්බ වෙච්ච ජෑම් බෝතලය. අපි හොඳට පිරිසුදු කරලා ගත්ත ජෑම් බෝතලයකට මෙයාව දාලා අන්න ඔය ජලජ ශාකය හයිඩ්‍රෙල්ලා ශාකරි කිලි කෑල්ලකුත් ඕක ඇතුළට දාලා මේක අපි පාඩම් කරන මේ සූඩ තියාගන්න. ඕක තමයි අපි හදාගෙන තිබුණු අන්න පුංචිම පුංචි ආකාරයේ විසිතුරු මත්ස්‍ය වගාව. ඒක ටික ටික අපි වයසත් එක්ක යනකොට ක්‍රමානුකූලව අපි ඊට පස්සේ අන්න සිමෙන්ති වලින් පොඩි පොඩි ටැංකි හදලා පැහැදිලි ඒ ටැංකි අන්න සිමෙන්ති වලින් හදපු ටැංකියට අපිට කෙලින්ම මාළු දාන්න බෑ. මොකද ඒ සිමෙන්ති සැරට මාළු මිය යනවා. ඒ ටැංකිය අපි ඊට පස්සේ පල් කරලා අපි ඒ ටැංකිය සිමෙන්තියෙන් හදලා ඉවර වෙලා පස්සේ ඒකට වතුර පුරවලා පස්සේ ඕක ඇතුළට දානවා පොල් එලි ටිකක් නේ. දාලා මේක සති කීපයක් පල් වෙන්න තියෙනවා. පැහැදිලි. එහෙම පල් වුණයි පස්සේ ටැංකියේ පාටත් වෙනස් වෙනවා ටිකක් අන්න අව පැහැගෑන් වෙනවා අර සිමෙන්ති පාට නැති වෙලා ගිල. පස්සේ මේක හොඳින් පිරිසුදු කරලා මේක අපි අන්න මේ විසිතුරු මත්ස්‍ය වගාව සඳහා අපි යොදා ගන්නවා. එතකොට අපි කියනවා මෙම කර්මාන්තය මේ ගෝලීය වශයෙන් සිදුවන අතර විනෝදාංශයක් ලෙස මේක ඡායාරූපකරණයට පමණක් දෙවෙනි වෙනවා කියන එක. හරි. මේ බලන්න. ඇයි මේක මෙච්චර ජනප්‍රිය? අපි කියවනේ අන්න ඡායාරූපකරණයට විතරයි මේක දෙවෙනි වෙන්නේ කියලා. නමුත් ඡායාරූපකරණය හැමෝටම කරන්න බෑ. ඒකට ඒ සඳහා සුවිශේෂ වෙච්ච ආම්පන්න ටිකක් තියෙනවා. ඒ ආම්පන්න මිල අධිකයි. ඒ හින්දා අන්න එවැනි විනෝදාංශයකට යන්න කලින් අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉන්නේ. එම ආර්ථික වශයෙන් ශක්තිමත් වෙච්ච කෙනෙක්ට හොඳ කැමරාවක් ගන්න පුළුවන්, හොඳ ලෙන්ස් එකක් ගන්න පුළුවන්. සහ ඒ සඳහා ලොකු මුදලක් වියදම් කරන්න ඕනේ. අන්න යන්න ඕනේ. ඒ අදාළ සත්තු බලන්න යන්න ඕනේ. ගිහිල්ලා ඒ ක්‍රියාවලියේ නිරත වෙන්න. නමුත් ඊට වඩා මේක ප්‍රායෝගිකව කරන්න ලේසි. අපිට එච්චර ලොකු පිරිවැයක් මේ සඳහා දරන්න ඕන වෙන්නේ නැහැ. අන්න එකක් තමයි මේක ජනප්‍රිය වෙන්න හේතු මේ සිත් ඇද ගන්නා සුළු වර්ණ තියෙනවා මේගොල්ලන්ට. එතකොට අපි ටැංකියක මාළු ටික දැම්මයින් පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ විවිධ වර්ණ දරන අය තමයි මේක ඇතුලේ ඉන්නේ. එද මේ කලර් වේරියේෂන් එක මේ අන්න වර්ණ විවිධත්වය අපිට අපේ ඇහැට වඩා හොඳ ක්‍රියාවලියක් වෙන. බොහොම සිත් ඇද ගන්නා සුළු වර්ණ මේ මාළුන්ට තියෙන. ඊට අමතරව වරල් හා දේහවල හැඩ. අපි දන්නවා මාළුන්ට තියෙන මේ අනාකූල හැඩය. පැහැදිලි. ඒගොල්ලන්ට දේහයට තියෙනවා අන්න සුවිශේෂ හැඩය. සහ මේ වරල් වලට තියෙනවා සුවිශේෂ හැඩයන් තියෙනවා. සහ මේ ඒගොල්ලන්ගේ ශරීරයේ තියෙන මේ නලියන ස්වභාවය ඔවුන් හැමතිස්සෙම මේවා මේ මූවබල් මේවා එහෙම වෙනවා. ඒ නලියන ගතිය බොහොම සිත් ඇද ගන්නා සුළු එකක්. බොහොම සිත් ඇද ගන්නා සුළු එකක්. අපි එවැනි සිත් ඇද ගන්නා සුළු දර්ශනයක් අපි දකින්නේ මේ අලිපැටවුන්ගේ යාන් අපි දැකලා තියෙන්නේ. බොහොම ආසයිනේ අපි බලන්න මොකද ඒගොල්ලන්ගේ විදින විදියේ ඉඳලා හොඬේ හොලවන එකේ ඉඳලාම පොඩි එකට තියෙනවා පොඩි චමත්කාරයක් තියෙනවා. අපි ඒක හරි ආසයි බලන්න. අන්න ඒ වගේ එකක් තමයි අන්න අපිට දකින්න හම්බෙන්නේ මේ මාළුන්ගෙත් අන්න මූවමන්ට්ස් ටික හරි වෙනස්. තප්පරෙන් තප්පරේ වෙනස් වෙන එකක්. ඒ හින්දා ඒකට අපි වැඩි කැමැත්තක් දක්වනවා. ඊට අමතරව මේ පිහිනීමේ රටාව මං කිව්වා. පැහැදිලි. ඊළඟ එක තමයි අපි බලන් ඉන්නකොට මේගොල්ලන්ගේ වර්ණ විවිධත්වයක් තියෙනවා. මේගොල්ලන්ගේ වරල් වල, ඒගොල්ලන්ගේ හැඩතල වල විවිධත්වයක් තියෙනවා. සහ ඒගොල්ල අන්න මේ ජලාලය ඇතුළේ එහෙමත් නැත්නම් මේ මාළු ටැංකිය ඇතුළේ පිහිනීමේ විවිධත්වයකුත් තියෙනවා. සමහර අය අන්න රෑන් විදියට පීනගෙන යන්නේ. අන්න ඒගොල්ලෝ ඉන්නේ අන්න රංචු විදියට ඉන්නේ. සමහර අය ජෝඩු විදියට ඉන්නේ. සමහර අය තනියම ඉන්නේ. සහ මේගොල්ලන්ගේ මේ චලන ස්වරූපයන් අන්න එකිනෙකට වෙනස්. ඉතින් ඔය එක ශේස්ත්‍රයක් ඇතුලේ මේ පොඩි ටැංකියක් ඇතුලේ අපිට ලොකු විවිධත්වයක් අරගෙන දෙන්න. පැහැදිලිද? ඒ වගේම තමයි මොනවාද? ජීවත් වන පරිසරයට අනුව මේගොල්ලන්ට අනුවර්තනය වීමේ හැකියාව.
පැහැදිලිද? එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මේ විසිතුරු මත්ස්‍ය වගාව ජනප්‍රිය වීමට හේතු මේ සිත් ඇද ගන්නා සුළු අන්න වර්ණ පැවතීම, වරල් වල හැඩය හා අන්න දේහයේ හැඩය, පිහිනීමේ රට, ඒ වගේම මේගොල්ලන්ට විවිධ පරිසර වලට අනුවර්තනය වීමේ හැකියාව. ඒතකොට හරියට මේක අපි බලපුවාම මේ රූපවාහිනී තිරය වගේ එකක්. ඒකෙත් ලොකු විවිධත්වයක් තියෙනවා. දැන් එන රූප රාමුව නෙවෙයි ඊළඟට එන්නේ. ඊළඟ එක තව එකක්. ඊළඟ එක තව එකක්. ලොකු විවිධත්වයක් මේකේ තියෙනවා. මේ විවිධත්වයට වඩා 10 ගුණයක විවිධත්වයක් අන්න ඔය කියන විසිතුරු මසුණු සතුව තියෙනවා. මොකද අපි දියුණු මනසක් තියෙන ජීව කොට්ටාසයක්. එහෙනම් අපේ මේ සෙන්සරි ඕගන්ස් ටික බොහොම සියුම් ලෙස වැඩ කරනවා. දැන් සමහර සත්තුන්ට කළු සුදු රූප විතරයි පේන්නේ. අපිට වර්ණ මහා ගොඩක් පේනවා. වර්ණ මහා ගොඩක් අපිට පේනවා. ඒවල වෙනස්කම් ටිකත් අපිට පේනවා. අපිට රතු පාට කියන වර්ණ ගත්තොත් එහෙම අපි ළඟ රතු පාට කියන වර්ණ මහා ගොඩක් තියෙනවා. එකිනෙකට සුළු සුළු වශයෙන් වෙනස් වෙච්ච වර්ණ. ඔය තීන්ත හදන සමාගම් කියන්නේ අපි ළඟ තියෙනවා වර්ණ 10000ක් කියලා. ඒතකොට අපි කියනවා ඒගොල්ලන්ගේ 10000 නම් තියෙන. අපි කැලේකට ගිහිල්ලා බැලුවොත් අන්න ස්වභාව ධර්මයේ ඇතුලේ තියෙනවා වර්ණ ඊට වඩා ඉතා විශාල ප්‍රමාණයක්. ඔක්කොම ටික අර අපි කියන මේ මාළු ටැංකිය ඇතුලේ තියෙනවා. ඒතකොට අපේ මේ සියලු සංවේදී ඉන්ද්‍රයන් සියුම්ව ස්පර්ශ කරන්න පුළුවන් දේවල් ටික මේක ඇතුලේ තියෙන හින්දා මේක ඇතුලේ මහා දැවැන්ත විවිධත්වයක් තියෙනවා. රූපවාහිනී තිරයේ තියෙන විවිධත්වයට වඩා ලක්ෂ ගුණයක විවිධත්වයක් මේක ඇතුලේ තියෙනවා. ඒතකොට කෙනෙකුට මේක බලාගෙන ඉන්නවා කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන సౌందర్యාත්මක වටිනාකම ඉතා ඉහළයි. ඉතින් සමහරවිට මේවා ගැන පර්යේෂණ කරන, මේවා ගැන පොතපත කියවලා අවබෝධයක් තියෙන අය මේ පිළිබඳව හොඳින් දන්න. ඒ හින්දා තමයි මේවා ලෝකයේ ඇතුලේ මෙච්චරමක් කියලා තියෙනද? මේවා මෙච්චරට ඉල්ලුමක් තියෙන්නේ මේ කියන කාරණෙත් එක්ක. එවනම් යන්න ඊළඟ එකට මේ ගෘහාශ්‍රිත අන විසිතුරු මසුන් නැති කිරීමට හේතු. අන අපි දැනගෙන තියෙන ඕන දරුවෝ. ඇයි මෙහෙම ගෘහාශ්‍රිතව විසිතුරු මසුන් නැති කරන්නේ? එකක් තමයි මේ ගෘහ අලංකරණය සඳහා. ගෙදරක මාළු ටැංකියක් තියෙනකොට අපි ගෙයක් හදලා තියෙන පිළිවෙලකට අපි ගේ හදලා ඒකේ තීන්තාලේප කරලා අන්න ජනෙල් වල තීන්තාලේප කරලා ඒවල වර්ණ විවිධත්වයක් ඇති කරලා ජනෙල් වලට අන්න තිර දාලා ඒ සියලු අලංකරණයන් කරලා බිම පිළිවෙලකට හදලා අපි ඕකට එකතු කරනවා තව මොකද්ද? අන්න විසිතුරු මසුනුත් මේකට එකතු කරලා පස්සයි අපිට ලැබෙනවා මොකද්ද? නිවසට තවත් අමතර අලංකරණයක් ලැබෙනවා. එහෙනම් ගෘහ අලංකරණය සඳහා මේක ගෘහ විතරක් නෙවෙයි. අපි දැකලා තියෙනවා ආයතන අලංකරණය කරන්නත් මේවා පාවිච්චි කරනවා. ජනතාවගේ අවශ්‍යන ආයතන තියෙන බැංකු ඔය කියන අන්න මිනිසු ගනුදෙනු කරන ආයතන තියෙනවා. වැඩිපුර ජනතාව ගැවසෙන ආයතන තියෙනවා. ඒ එතෙන්ට එන තමන්ගේ පාරිභෝගිකයෝ තෘප්තිමත් කිරීම සඳහා දැන් සමහරලාට බැංකුවකට එන පාරිභෝගිකයෙක් එමත් නැත්නම් කිසියම් ආයතනයකට එන කෙනෙක් එන්නේ අන්න බස් එකේ හරි තමන්ගේ පෞද්ගලික වාහනේ හරි එන්නේ ලොකු මානසික ආතතියකින්. ඔහු ලොකු ප්‍රශ්න ගොඩක් එක්ක තමයි මෙතෙන්ට එන්නේ. ඒ ආවයි පස්සේ ඇවිල්ලා ඔහුට ඉඳ ගන්න තැනක් තියෙනවා. ඔහු ඉඳගත්ත ගමන් අන්න ඔහුට පේන්නේ අර මහා විශාල මාළු ටැංකියේ ඉන්න මාළු ටික. ඒතර ඒගොල්ලත් එක්ක අපි ගනුදෙනුවක් පටන් ගන්නවා. ඒගොල්ලත් එක්ක අපි ගනුදෙනුවක් පටන් ගන්නවා. අපිට මේක පේන්න ගන්න අපි කොච්චර කැමති වුණත් අපිට ඒක පේනවා. ඒතර ඒක ඇතුලේ තියෙන අර විවිධත්වය මම කිව්වේ වර්ණ විවිධත්වය, වරල් වල විවිධත්වය, ඒගොල්ලන්ගේ මූවමන්ට්ස් වල තියෙන විවිධත්වය මේ සියල්ල අන්න ලැබීමත් එක්ක එයාගේ මනස තුල අන්න වෙනස් ස්වරූපයකට මනස මක් කරන්න පටන් ගන්නවද? හැඩ ගැහෙන්න පටන් ගන්නවා. අර තිබිච්ච අර කර්කශ වෙච්ච මානසික තත්වයෙන් මිදිලා ටිකක් මනස නියුට්‍රලයිස් වෙන්න පටන් ගන්නවා අන්න වැඩි. පැහැදිලිද? ඒකට තමයි අපි මේ ක්‍රියාවලිය උතන සිද්ධ කරලා තියෙන. එහෙම එකක් පවත්වගෙන යන්නේ ඔය කියන අරමුණ ඇතුලේ දැන් එකක් අන්න අපිට නිවෙස් අලංකරණය සඳහා, දෙක දරුවන්ගේ අධ්‍යාපනය හා ආස්වාදය සඳහා. පැහැදිලිද? තුන්වෙනි එක අපි කියනවා වැඩිහිටියන්ගේ නිරෝගී මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම. ඔබ අහලා ඇති හදරෝගීන් සඳහා අන්න මේ ප්‍රතිකාර ක්‍රමයක් විදිහට මේක පාවිච්චි කරනවා. පැහැදිලි? හදරෝගීන් සඳහා අන්න එහෙම රෝග තියන අය, එහෙම ලොකු ආතතියකින් පෙළෙන අය නිවෙස් තුල මේවා හදාගෙන තියන් ඉන්නවා. මොකටද?
තමන්ට නිකන් ඉන්න වෙලාවට අන්න මේක බලන්න. එතකොට ඒගොල්ලන්ගේ මානසික ආතතිය යම් ප්‍රමාණයක් මක් කරගන්න පුළුවන්ද? අඩු කරගන්න පුළුවන්. මොකද අපි අන්න වෙනත් මාධ්‍යයක් පාවිච්චි කරොත් අපි ඒකට කැමති නැත්තම් දැන් මේකේ අකමැත්තක් වෙන කිසි එකක් නැහැනේ. මේකත් එක්ක අපි ගනුදෙනුවක් නැහැනේ. පැහැදිලි නේද? අපිට මේක දිහා බලන් ඉන්න පුළුවන්. ඒතර අපිට ඒකේ පේන්නේ අර කියන වර්ණ රටා, වරල් වල රටා, චලන රටා මේ කියන ඒවා වල තියෙන විවිධත්වය තමයි අපිට පේන්න තියෙන්නේ. සෞභාග්‍ය හා වාසනාව නිවැසියන්ට ළඟ අන්න එහෙම කාරණේකුත් අපි කියනවා. මොකද අපි දන්නවා සමහර මාළු වර්ග gedara ඇති කිරීම ඒ gedara ඉන්න අයට වාසනාව කැඳනවා කිය. පැහැදිලිද? ඒක අපි මේ විශ්වාසය මත පදනම් වෙච්ච කාරණාවක්. පැහැදිලික විශ්වාසය මත පදනම් වෙච්ච කාරණාවක්. ඒක කොච්චර දුරට හොඳද නරකද කියන කාරණයට වඩා වැදගත් වෙන එහෙම හේකුත් තියෙනවා. සෞභාග්‍ය හා අන්න නිවැසියන්ට අන්න වාසනාව ළඟා කර දෙන විසිතුරු මත්ස්‍ය ආකාරයේ ඉන්නෝ කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඒ හින්දා ඒවා වගා කිරීමත් ඒවා නිවෙස් තුල අන්න තබා ගැනීමත් මිනිස්සු සිද්ධ කරනවා. ඊළඟට වැදගත් වෙන කාරණය තමයි මේ දුර්ලභ මත්ස්‍ය විශේෂ අන්න රැක ගැනීම සඳහා තාන් එකතු කරලා තියාගන්නත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අන්න ගෘහාශ්‍රිතව විසිතුරු මසුන් නැති කිරීම සඳහා ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් ගෘහාලංකරණය සඳහා, දෙක දරුවන්ගේ අධ්‍යාපනය හා ඔවුන්ගේ ආස්වාදය ඇති කිරීම සඳහා, එතෙක් අන්න වැඩිහිටියන්ගේ නිරෝගී මානසික සෞඛ්‍යයක් පවත්වා ගන්න. එතකොට මේ දරුවන්ට විශේෂයෙන් මේවා ලබා දීම මේ වර්තමානයට ඉතා යෝග්‍යයි. මොකද වර්තමානයට යෝග්‍ය කියලා කියන්නේ දරුවෝ අතිරේක ක්‍රියාවලි වල නිරත වීම හරි අඩුවෙන් සිද්ධ වෙන කාල සීමාවක්. අතර අපි ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, පන්ති යනවා, ඉගෙන ගන්නවා මේ කියන කාරණාව තුලමයි අපි මේ ලාංකීය සමාජය තුල තියෙන පොඩි ගැටලු සහගත තත්ත්වය. හැබැයි ඒගොල්ලන්ට මෙහෙම එකක් අඳුරලා දෙනවා කියන්නේ අඩුම ගානේ ඒගොල්ල සතියකට හෝ දෙකකට සැරයක් ඔය මාල් ටැංකියමක් කරනවද? අස් කරන්න. මං ඊළඟට කියනවා ඔබට කොහොමද මේක මේ නඩත්තු වැඩේ කොහොමද වෙන්නේ? මේක පවත්වාගෙන යනකොට අන්න මාසිකව කරන්න ඕනේ, දවස ගානේ කරන්න ඕනේ මොනවද? සතිපතා කරන්න ඕනේ මොනවද? මාසයක් ගානේ කරන්න ඕනේ මොනවද කියලා මම කියන්න. එතකොට මේ දැන් ඔවුන්ට අතිරේක වැඩක් තියෙනවා. දැන් ඔවුන් හිතලා බලනවා අන්න දැන් සති කීපයක් වෙනවා. දැන් අපි සති කීපයක් වෙනවා මේ මාල් ටැංකිය මුකුත් ඒකට ට්‍රීට්මන්ට් එකක් කරේ නැහැ. එහෙනම් අපි දැන් මක් කරනවද ආන්න. සහ ඒ අය ගැන උනන්දුවෙන් ඉන්න හැමතිස්සෙම. මේ අයට රෝග තියෙනවද? ඒ අය වෙනිදා අන්න අර අපි ළඟ ඉන්න අර X කියන මාළුවා. අපි එහෙම ගමුකෝ. එයාගේ මේ මූවමන්ට්ස් වෙනස්. වෙනිදා එයා ඔහොම නෙවෙයි හිටියේ. එයා වෙනිදාට මක් කරාද? ටැංකිය පුරාම බොහොම අන්න කඩිසරව හිටපු අන්න මාළුවෙක්. හැබැයි අද එයා එහෙම නැහැ. එහෙනම් අපි බලනවා එයාව හෙටත් එයා ඒ වගේද? හෙටත් එහෙමයි. එහෙමනම් අපි බලනවා එයා කියන්නේ අන්න පොඩි රෝගයකින් පෙළෙන කෙනෙක්. එහෙනම් අපි ආව ඒ ටැංකියෙන් අයින් කළ වෙනත් ටැංකියකට දාලා එයාට වෙනම අපි ට්‍රීට් කරනවා. එතකොට මේවා සියලු දේ අවබෝධය. එහෙනම් අපිට අපි මේ අධ්‍යාපනය හරහා ලැබෙන දේවල් වලට අමතරව අපිට අතිරේක යමක් ගන්න අපිට ලැබෙනවා මේ సౌందర్యාත්මක විඳීමක්. ඒ වගේම අර සංවේදී වීම. පැහැදිලි? තව කෙනෙක් ගැන සොයා බැලීමක්. වෙන මේ කියන ගුණාංගත් අපි තුල මක් වෙන පටන් ගන්නවා. ඩිවලොප් වෙන හින්දා තමයි මේවා අන්න ලෝකේ කියන්නේ මනෝවෛද්‍යවරු කියන්නේ මේවා ඉතා යහපත් ක්‍රියා විදියට සලකන්නේ. ඒක සෞභාග්‍ය හා වාසනාව අපි කිව්වා අන්න දුර්ලභ මත්ස්‍ය විශේෂ එකතු කිරීම සඳහාත් මේ ක්‍රියාවලිය පාවිච්චි කරගන්න පුළුවන්. යන්න මේ විසිතුරු මත්ස්‍ය වගාව සඳහා යොදා ගන්නා මසු ගප්පි. ඔයගොල්ලන්ට හම්බෙනවා මේ අපි ගන්න ගප්පි. පැහැදිලිද? මේගොල්ලන් අපිට පුළුවන් මක් කරන්න දන්න විසිතුරු මත්ස්‍ය වගාව සඳහා යොදා ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි? ඒතොර මේගොල්ලන්ගෙත් මේ අපි කියනවනේ අන්න සාරි ගප්පි. මොකද හේතුව කියන්නේ මේගොල්ලන්ගේ මේ වරල පොඩි සාරියක් වගේ තියෙන එක. මේක මේගොල්ල ගමන් කරනකොට හරි ලස්සනක් තියෙනවා. ඒ හින්දා අපිට ගන්න පුළුවන් එක ආකාරයක් මේ ඊළඟට අපිට හම්බෙන මේ බ්ලැක් මෝලි. ඔයගොල්ලෝ නිකන් අඩුම ගානේ දැකලා තියාගෙන ඉන්නව නම් එතකොට වඩා හොඳයි මේ කවුද මේ කියන එක නිකන් අඳුර ගන්න පුළුවන් දැක්කාම. මේ බ්ලැක් මෝලි. මේ බ්ලැක් මෝලි කියන ලස්සන කෙනෙක්. හැබැයි තද කළු පාටයි. තද කළු පාට එක්කෙනෙක් අන්න පැහැදිලි ලස්සන වරල් රටාවක් තියෙන එක්කෙනෙක්. මේ ෂෝට් ටේල්ස්ලා. ෂෝට් ටේල්ස්ලා මේ එක ෆින් එකක් දිගයි.
එක වරලක් දිගයි පැහැදිලි. එතක මේ පාට බොහොම අලංකරණය වෙච්ච පාටක් තියෙන. දැන් සමහර අයගේ ටැංකිය වල ඉන්නේ එක જાතියක් විතරමයි සමහර අයගේ. ඒතොර ඒකෙත් පොඩි අලංකරණයක් තියෙනවා. මේ ෂෝට් ටේල්ස්ලා. මේ ඊළඟ එක ප්ලේටි. මෙන්න අපිට හම්බ වෙන ප්ලේටි. මේ මිලාදිකාය නෙවෙයි. බොහොම ලාභය. අන්න අපිට හම්බ වෙන ප්ලේටි. පැහැදිලි. හැබැයි ඉතින් අපි දන්න කාරණාවක් තමයි ඔය මේ ක්‍රියාවලිය මේ විසිතුරු මත්ස්‍ය වගාව අර ගෘහාලංකරණය අපේ සෞන්දර්යාත්මක වටිනාකම මෙන්න මේ කියන කාරණාවලින් එපිටට ගිහිල්ලා අද වෙනකොට අපි මක් කරන් තියනවද මේවා අපනයනය සඳහා අන්න විදේශ විනිමය ගෙන්නන්න පුළුවන් කර්මාන්තයක් විදියට අද බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒතර මේකේ අරමුණ තමයි අන්න එතෙන්ට අපි මේක අරයි යන්නේ. ඒතර මේ එක ප්ලේටියෙක් එමත් නැත්නම් ගප්පියෙක් අන්න අපිට ලොකු මුදලකට අලෙවි කරන්න පුළුවන්. සහ පොඩි ඉඩකඩක සීමිත බිමක සීමිත පරිසරයක අපිට පුළුවන් මක් කරන්නද? ඉතා විශාල ගහන ඝනත්වයක් මේන්ටේන් කරන්න පුළුවන්. ලොකු ගහනයක් මේන්ටේන් කරන්න. ඒතර අපිට නිකමඩ හිතන්න ගප්පි ලක්ෂයක් හදන්න කොපමණ ටැංකියක් ඕන වෙයිද කියලා. අපිට දැන් මේ වර්ගඩි 1000 ගාණක් තියෙන ටැංකියක් ඕනේ ගප්පි ලක්ෂයක් හදන්න. ඒතර අපි අන්න මේගොල්ලන්ගේ පැටව අරගෙන පැටව බෝ කර ගන්න පුළුවන්. අපි දන්නවා ගප්පි අපිට පුංචි කාලේ අපිට එක්ස්පීරියන්ස් එක තියෙනවා. ගප්පියෙක් ප්ලේටියෙක් වරකට පැටව විශාල ප්‍රමාණයක් දානවා. පැටව 10 15 ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒතර අපි කරන්නේ මක් කරන්නේද? මෙහෙම පැටව අරගෙන අපි එකම වයසකට මේ පැටව අන්න 1000 ගාණක් හදාගෙන යනවා. දැන් මේගොල්ලෝ අපි වර්ධනය කරනවා. අපි මාසයක් දෙකක් තුනක් මේගොල්ලන්ට ආහාර දීලා වර්ධනය කරලා අපිට පුළුවන් මේක මක් කරන්නද? අන්න පිටරට යවන්න පුළුවන්. ඒතර නිකමඩ හිතමු අන්න ගප්පි ලක්ෂයක් අපි පිටරට යවනවනම් ගප්පියෙක් අන්න අපිට හදලා ඉවර කරන්න, එයාව හදලා ඉවර කරන්න අපිට වියදම් උනේ අන්න රුපියලක් හෝ දෙකක් වගේ මුදලක් නම් අපි එක ගප්පියෙක් රුපියල් 4කට නම් පිටරට යවන්නේ. අන්න අපි නිකමට හිතන දල අදහස මේ සංඛ්‍යා ලේඛන හිතන්න එපා. ලක්ෂ 4ක ආදායමක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඒ මම මේ කියන්නේ ලාභදායකම මත්ස්‍යාකාරයක් මක් කළාද? අපනයනය කිරීම. එහෙනම් මේකේ අරමුණ වෙන්න ඕනේ අපි මේක ඉගෙන ගන්න එකේ මොකද්ද? අන්න මේක විදේශ වෙළඳපළ. මොකද හේතුව අපිට වඩා ස්වභාව සෞන්දර්යය පිළිබඳව වැඩි කුතුහලයකින් ඉන්න ලෝකයේ අනිකුත් රටවල් තියෙනවා. ඒගොල්ලෝ මේ මනෝවිද්‍යාව, මේ අධ්‍යාපන මනෝවිද්‍යාව සහ මේ මානසික ආතතිය අවම කර ගැනීම කියන ක්‍රියාවලි තුල නිරත වෙමින් ඉන්න જાතිය. ඉතින් ඒ අයට අපිට මේක පුළුවන් පාවිච්චියට දෙන්න. අන්න ගොඩක් ගෙවල් වල ඒගොල්ලෝ මේ ෆිෂ් බෝල්ස් මේ විදිහට මේ මාළු තියෙන වීදුරු බෝල් අපි ලොකු බෝතල් අන්න ඒක ඇතුලේ මාළු කීපයක් දාලා ඒක ගෙදර අන්න මේ සුඩ පැහැදිලි ඒක පුළුවන් මක් කරන්නද ඒගොල්ලෝ. ඒවා නිතර ඒගොල්ලෝ මාරු කරනවා. අදාළ සමාගමක් මගින් මේ සතියේ තියෙන එක නෙවෙයි ඊළඟ සතියේ තව එකක් තියෙනවා. ඉතින් මෙහෙම ගෙවල් අලංකරණය සඳහා මෙහෙම විධිමත්ව සිද්ධ වෙනවා. ඒතර ඒ ක්‍රියාවලිය සඳහා මසුන් සැපයීම අපි වගේ රටකට මක් කරන්න පුළුවන්ද? සිද්ධ කරන්න පුළුවන්. මේ ප්ලේටි මේ ඒන්ජල් ෆිෂ් ලස්සන කෙනෙක් අපිට හම්බෙන මේ ඒන්ජල් ෆිෂ් අන්න අපි වගා කිරීම සඳහා පාවිච්චි කරනවා. ඊට අමතරව මේ ඩිස්කස් පැහැදිලි ටිකක් උස ශරීරයක් තියෙන පේනවා. ලස්සන වරල් රටාවක් තියෙන අන්න අපි තවත් විසිතුරු මත්ස්සේ මේ ෆයිටිං ෆිෂ්ලා මේ ෆයිටිං ෆිෂ්ලාගේ බලන්න වරල් ස්වභාවය කොහොම එකක්ද කියලා. පැහැදිලි. අපි අර අපිට හම්බෙච්ච අනෙක් සියලු මසුන්ට වඩා ටිකක් වරල් ප්‍රමාණය බොහොම දීප්තිමත් අන්න ජීවීන් කොට්ටාසයක් මේ කිසින් ගුරාමි මේ අර මූණේ ස්වභාවයත් එක්ක තමයි නම දීලා තියෙන්නේ. තොල් අන්න එළියට පැනලා තියෙන ආකාරයක් විදිහට දකින්න පුළුවන්. දීප්තිමත් වර්ණ නැහැ. පැහැදිලි. මේ ගෝල්ඩ් ෆිෂ් බොහොම ජනප්‍රියයි. අපි හැමෝම දන්න ගෝල්ඩ් ෆිෂ් ළමයි. පැහැදිලි.
අන්න මේ කොයි කාෆ් කියන අය අන්න අපිට හම්බෙන්නේ ටිකක් ලොකුයි. ලොකු ආකාරයක් මේ. ඔය ගෙවල් වල ගොඩක් වෙලාවට මේ බිම තියෙන පොකුණු වල දකින්න පුළුවන් වෙනවා මේගොල්ලෝ. අන්න. ඔය අපි රූපරාමු වලින් දැක්කේ අපිට හම්බ වෙන විසිතුරු මත්ස්‍ය විශේෂ ගණනාව. අපිට හම්බ වෙන නිතර අපිට හම්බ වෙන විසිතුරු මත්ස්‍ය විශේෂ ගණනාව. පැහැදිලිද? එකෙන් ඔබ දැනගෙන තිබ්බහම වඩා ලේසි මෙන්න මේ අය අන්න අපි විසිතුරු මසුන් විදියට පාවිච්චියට ගන්න. ඔබට පුළුවන් මේ විශේෂ කීපයක් එකතුවක් විදියට අන්න පොඩි ජලාලයක් පවත්ව ගන්න පුළුවන්. පැහැදිලි? මාළු ටිකක් දාගත්ත ජලාලයක් පවත්ව ගන්න පුළුවන්. මොකද්ද ජලාලයක් කියන්නේ? අන්න ඕක විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. පැහැදිලි? ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ අන්න සමහරලාට විභාගයට එහෙම අහන්න පුළුවන්. මොකද්ද? විසිතුරු මත්ස්‍ය වගාව සඳහා යොදා ගන්න මත්ස්‍යාකාර දෙකක් හඳුන්වන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බැරි නේ? හැබැයි ඊට වඩා අන්න අපිට වැදගත් ප්‍රශ්නයක් මේ. අන්න ජලාලයක් යනු කුමක්ද? ඒතර මොකද්ද ජලාලයක් කියන්නේ මොකක්ද කියලා අහුවාම අපි කියනවා මේ ජෑම් බෝතලයක් ජලාලයක්. අපිට පුළුවන් මං කිව්වේ මං පොඩි කාලේ අර හබර්ල කොලයකට අල්ලගෙන ආපු තිත්ත පැටවු ටික මං පරිස්සමෙන් ඕක තියලා ඊට පස්සේ අන්න ඕක නැත්තම් පොල් කට්ටකට මාරු කරලා පස්සේ ඊට පස්සේ ජෑම් බෝතලයක් හොඳට හොදලා පිරිසිදු කරලා අරගෙන පැහැදිලි. ඒකටත් අපිට එක්ස්පීරියන්ස් එකක් එනවා. දැන් අපි ජෑම් බෝතලේ හොදනවා සබන් දාලා. ජෑම් බෝතලේ ඇතුළ හොඳට සබන් දාලා හොදලා ඊට පස්සේ අනේ අපි අර අල්ලගෙන ආපු මාළු පැටවු දෙන්නම දාලා තිබ්බාම දවසක් දෙකක් යනකොට අන්න දවසක් නැත්තම් පැය කීපයක් යනකොට අනේ මැරිලා. අතර අපි පුංචි දරුවෝනේ. ඒතර අපිට පොඩි අත්දැකීමක් එනවා අන්න. සබන් දාලා හොදන්න හොඳ නැහැ. සබන් මේ අයට විසයි. සබන් මේ අයට විසයි. පැහැදිලි? එහෙනම් අපි කරනවා නැවත වතාවක් අපි මේ වැඩේ කරන්නේ නැහැ. අන්න අපි ඉගෙන ගත්තා. අන්න ඔකට තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඒතර අපි ඉගෙන ගත්ත ඒක පොතකින් බලලා නෙවෙයි. අපිට හම්බුණා ජීවිතයේ අත්දැකීමක් අන්න. එනම් මේවා අපි පිරිසුදු කිරීමට එවැනි රසායනික පාවිච්චි කරන්න හොඳ නෑ. හැම පාවිච්චි කරපුවාම ඒක මාළුන්ට අහිතකර වෙලා වුන් මක්කෙන්න පුළුවන්ද? අන්න මේ යන්න පුළුවන්. එතකොට ජලාලයක් අපිට හම්බෙන පුංචිම පුංචි ජලාලය තමයි අන්න ඔය කියන අර ජෑම් බෝතලේ. එතකොට ජෑම් බෝතලයෙන් පටන් ගත්තයින් පස්සේ මේ ජලාල පුළුල් විවිධත්වයකට යන්න පුළුවන්. එක එක ප්‍රමාණවල අන්න විසිතුරු මසුන් නැති කිරීම සඳහා හදාගත්ත ටැංකි තියෙනවා. ඒක තමන්ගේ අවශ්‍යතාවය මත සහ තමන්ගේ ආර්ථික තත්ත්වය මත ඒවල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අපි ඒක කියනවා මොකක් කියලාද? අන්න ඒ ඔක්කොම අපි ජලාල විදිහටයි හඳුන්වන්නේ. එතකොට මේ ජලාලයක අරමුණ තමයි අන්න මේ ජලජ ජීවීන් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කළ හැකි වන පරිදි ජලය රඳවා ගැනීමට සකස් කරපු බහලු. පැහැදිලි? ඒතර ඒ කාරණා ටික කියන්න ඕන. මොකද්ද? ජලජ ජීවීන් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කරන්න පුළුවන් වෙන විදිය. ඒතකොට මේක මේ පොලිතීන් වලින් හදාගත්ත මල්ලක් වෙන්න බෑ. ඇයි? ඒක ඇතුලේ දීර්ඝ කාලයක් නඩත්තු කරන්න බෑ. මොකද මේ මල්ල ටික දවසකින් මක් වෙලා යනවද? දි รา පත් වෙලා යනවා. පැහැදිලි? ඒ හින්දා අපි කියන්නේ ජලාලයක් කියන්නේ මොකක් කියලාද? මෙන්න මේ කාරණා ටික කියවෙන්න ඕනේ. මොනවද ඒ? ජලජ ජීවීන් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කළ හැකි වන පරිදි ජලය රඳවා ගැනීමට සකස් කළ බහලුම් කන්ටේනර්ස්. බහලුම් නැත්තම් කන්ටේනර්ස් අපි කියනවා මොනවා කියලාද? ජලාල ලෙස හඳුන්වනවා. ඒතර මේ ජලාල අපිට විවිධත්වයක් හම්බෙනවා මේ. ජෑම් බෝතලයක ඉඳලා විශාල ටැංකි දක්වා අන්න. මේ ටැංකි වීදුරු වලින් හදපුවා වෙන්නත් පුළුවන්. සිමෙන්ති වලින් හදපුවා වෙන්නත් පුළුවන්. ඒත් එක මේක අන්න අපේ ඇස්මට්ටමේ තියෙන ටැංකි වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේක මේ ව්‍යාපාරයක් විදිහට කරා යනවා නම් පොළවේ පොළොවට බස්සලා හදපු ටැංකි වෙන්නත් පුළුවන්. ඒ ඕනම එකක් මක් කරන්න පුළුවන්ද අපි? අන්න ජලාල විදිහට කිය. ඒතකොට ඔන්න ජලාල විවිධත්වයක් තියෙනවා. ජලාලයේ හැඳින්වීම මතක තියාගන්න දරුවෝ. ජලජ ජීවීන් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කළ හැකි වන පරිදි ජලය රඳවන ලද බහලුම් අපි කියනවා මොනවා කියලාද? අන්න ජලාල ලෙස හඳුන්වන.
මේ බලන්න. අන්න. ගෘහස්ත ජලාලයක් පවත්වා ගැනීම. නිවසේ නිවස අලංකරණය සඳහා සකස් කරලා තියෙන. නිවස අලංකරණය සඳහා සකස් කරලා තියෙන. අන්න ජලාලයක් තමයි අපි කියන්නේ මේ ගෘහස්ත ජලාලයක් කියලා කියන්නේ. ගෙදර තියෙන මාළු ටැංකිය. සමහර ගෙවල් වල කෙලින්ම බිත්තියට මක් කළාද? හයි කරලා සිමෙන්ති වලින්ම මේක හදලා තියෙනවා. ලොකු ඝනකම් වීදුරු දාලා අන්න එහෙම ජලාලයක් හදලා තියෙනවා. අපිත් මට මතකයි අපි අන්න උසස් පෙළ කරන කාලේ ඉස්කෝලේ තිබිච්ච ප්‍රදර්ශනයකට අපි හැදුවා අපේ බොට්නි ලැබ් එකේ. ඒව ලොකු ජලාලයක්. පැහැදිලි. අන්න ඒක සිමෙන්තියෙන් බැඳලා ලොකු වීදුරුවක් ගෙනල්ලා දාලා අන්න ඒක හදලා ඊට පස්සේ අපි ඔකට වතුර පුරවලා අවසානයේ අපි ප්‍රායෝගිකව අත්දකපු කාරණේකුත් තියෙනවා. ඒ තමයි මේකේ වතුර පුරවනකොට අන්න මේකේ වීදුරුව පිපුරුවා. මේකේ වීදුරුව පුපුරලා වීදුරුව අර ලොකු සද්දකින් මේ වීදුරුව කෑලි කෑලි වලට කැඩිලා වතුර ටික අන්න ලැබ් එක පුරාම ගමන් කර අර වීදුරු කෑල්ලක් අපේ පාසල් මිතුරෙක්ගේ පාදයේ වැදිලා මට අද වගේ මතකයි යන්න. එයාගේ අර කකුලේ ප්‍රධාන දමනියකට හානි සිද්ධ වෙලා මුළු පන්තියෙන් එකයිලේ. ඉතින් ඒකත් අන්න අපිට හම්බෙච්ච එක්ස්පීරියන්ස් එකක්. බලන්න එතකොට තියෙන ෆිසික්ස් නේ තියෙන්නේ. එතකොට මේ ජලාලය හදනකොට අපේ මේ වීදුරුවට කොච්චර පීඩනයක් දරා ගන්න පුළුවන්ද කියන එකත් අපිට හම්බෙයි. එතකොට අපි එහෙනම් දැනගන්න ඕන ඒ ඝනකම ප්‍රමාණවත් නෑ. මේ ජලාලයට එහෙනම් ඊට වඩා වැඩි ඝනකමක් තියෙනවා. දැන් අද වෙනකොට නම් තාක්ෂණයේ දියුණුවයි වීදුරු වර්ග දියුණුවයි බර දරා ගන්න පුළුවන් වැඩි පීඩන දරා ගන්න පුළුවන් වීදුරු වර්ග ඕන තරම් වෙළඳපොලේ තියෙනවා. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ අන්න ජලාලයක පැති වීදුරු සඳහා. දාලා අපිට පුළුවන් ම කරන්නද ස්ථිරව සකස් කරපු ජලාල හදා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේවා එහාට මෙහාට ගෙනියන්න පුළුවන් ජලාල හදා ගන්නත් පුළුවන්කම තියෙනවා. අන්න එතකොට අපි කියනවා මොකක් කියලාද? මේ ගෘහස්තව අපි හදාගන්න කුමන හෝ ජලාලයක් අපි දිනපතා පරීක්ෂා කිරීමුත් කරන්න ඕන. ඒ කියන්නේ දිනපතා කරන ක්‍රියාවලිත් තියෙනවා. සතිපතා කරන ක්‍රියාවලිත් අපිට දකින්න පුළුවන් වෙනවා. ඊට අමතරව අන්න සති දෙකකට වරක් සිදු කරන ක්‍රියාවලිත් තියෙනවා. ඊට අමතරව මාසිකව සිදු කරන ක්‍රියාවලිත් තියෙනවා. එතකොට අපි ගෘහස්ත ජලාලයක් මේන්ටේන් කරද්දී ගෘහස්ත ජලාලයක් පවත්වගෙන යද්දී දිනපතා කළ යුතු ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. සතිපතා කළ යුතු ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. සති දෙකකට වරක් නැත්නම් දෙසතියකට වරක් සිදු කළ යුතු ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඊට අමතරව මාසයක් ගානේ අන්න සිදු කළ යුතු ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒතර අපි හොයලා බලමු මොනවද මේ ආන්න. එහෙනම් බලන්න ජලජ ජීවීන්ගේ සුබ සාධනය හා නිරෝගීභාවය පවත්වා ගන්න. මොකටද මේ? මේ අයට යහපතක් කරන්න සුබ සාධනය හා නිරෝගීභාවය පවත්වා ගැනීම සඳහා ජලයේ ගුණාත්මක බව පවත්වා ගත යුතුයි. ජලයේ ගුණාත්මක බව පවත්වා ගන්න ඕනේ. අන්නේ ජලයේ ගුණාත්මක බව පවත්වා ගන්න අපි කළ යුතු ක්‍රියාකාරකම් අපි වර්ග කරනවා. දිනපතා කරන්න ඕනේව, සතිපතා කරන්න ඕනේව, දෙසතියකට වරක් කරන්න ඕනේව. අන්න මාසිකව සිදු කළ යුතු ලෙස අපි වර්ගීකරණයක් කරන්න. මේ බලන්න. එමනම් මේ දිනපතා කළ යුතු ක්‍රියාකාරකම්. හැබැයි මතක තියාගන්න ඕන එක තමයි අපි මේකේ අන්න අපි දරුවෙකුට ගෙදර ඉන්න මේ වගේ ජලාලයක් හදලා දෙන එකේ එක ප්‍රධාන අරමුණක් තමයි ඔහු යම් වැඩක් හරියට කරනවා කියන එක. ඔහුට උගන්වනවා අපි කොහොමද හරියට යමක් කරන්න කියන එක. මේ හරියට යමක් නොකොලොත් ඒකේ ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම පිළිබඳව ඔහුට අපි අත්දැකීමෙන්ම මේ කියලා දෙන්න. අපි අත්දැකීම පුංචි කාලේ ගත්තා. පැහැදිලි. අපි නිවස තුල හදාගත්ත ජලාලයක් නිතිපතා කළ යුතු එක වැදගත්ම කාරණාවක් තමයි මේ අයට ආහාර ලබා දී. පැහැදිලි. දිනපතා කළ යුතු අන්න පළමු ක්‍රියාකාරකම තමයි දිනපතා සමබල ආහාර වේල් 2ක් හෝ 3ක් ලබා දී. පැහැදිලි. එතකොට අන්න උදේ ඉස්කෝලේ යන්න කලින්
මක් කරනවද? අන්න මාළුන්ට කෑම දාලයි යන්නේ. ඒක තමන් කොච්චර කාර්ය බහුල වුණත් උදේට මුණ හොදන්න වෙලා යනවා, වැසිකිලි යන්න වෙලා යනවා, ඇඳුම් අන්න ඇඳ ගන්න, පොත් බෑග් එක සකස් කරගන්න. හැබැයි ඒ අතරේ තවත් එකක් තියෙනවා. මොකද? ඒක වගකීමක්. ආන්න වැඩ. ඒක වගකීමක්. මොකද්ද? මාළුන්ට කෑම දාන්න. එහෙම සමහර විට අපිට උදේ කෑම නොදා යන්න වුණොත් අපිට අමතක කරලා කෑම දාලා යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට මගදී මතක් වෙනවා. ඉස්කෝලේදී මතක් වෙනවා. අපි උදේ ඉන්ටර්වල් එකට ආහාර ගන්නකොට මතක් වෙනවා. මොකද්ද? අයියෝ මාළුන්ට කෑම දැම්මේ නැහැ. මේ පුංචි කාරණා මගින් අපේ ආකල්ප ලොකු වෙනසකට ගෙනියන්න පුළුවන්. ඒකයි මේවල අරමුණු. මේවා ලෝකයේ රටවල් ඉතා සියුම් ලෙස පාවිච්චි කරන්නේ අපේ මේ ආකල්ප වෙනස් කිරීම සඳහා. ඔතන බලන්නකෝ දැන් උදේ දරුවට අමතක වෙනවා අන්න මක් කරන්නද? මේ උට පවරපු කාර්යයක්. ඔහුගේ මේක. ඔහුගේ ජෑම් බෝතලේ. ඒ ජෑම් බෝතලය ඇතුළේ තමයි ඔහු අන්න ගප්පි කීප දෙනෙක් දාගෙන ඉන්නේ. එහෙම නැත්නම් පුංචි මාළු ටැංකිය. ඒකේ තමයි තියෙන්නේ. හැබැයි ඔහුට මේ වගකීම ඔහු ඉෂ්ට කරේ නැහැ කියන්නේ. ඔහුට අහපව ඔහු දැන් ඉස්කෝලේ ඉරලා එන්නේ මක් කරන්නද? අන්න අඩුම ගානේ දවල්ටවත් මේ අයට අන්න ආහාර දෙන්න ඕන කියන කාරණෙත් එක්ක. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මේ අයගේ අන්න ඔය කියපු කාරණේ ඉතා හොඳින් ප්‍රගුණ වේ. දෙවෙනි එක තමයි අන්න අපිට හම්බෙන්නේ නම් එක පෝෂණීය සමබල ආහාර වේල් දෙකක් හෝ තුනක් ලබා දී. එහෙම නැතුව ඇති වෙන්න දාලා යන්නේ යන්න මේ. ඔව් කන්න පස්සෙත් කන්න අරන් තියාගෙනත් කන්න අර අපි ඉස්කෝලේ රයි යනකොට නේ කැම පෙට්ටියෙත් කැම දායි යන්නේ. එහෙම කරන්නේ නැහැ. හරියට මොකද හේතුව නැත්තම් අන්න ජලය අපවිත්‍ර වෙයි. නැත්නම් අපිට දාලා යන්න බැරිය මාළුන්ට සතියකටතර කෑම එකපාර. එහෙම කරන්නේ නැහැ නේ. දැන් අපි ගෙදර උයනකොට උයනවද? අන්න හාල් කිලෝ 5ක් විතර උයනවද එකපාර මේ සතියෙම කන්න කියලා. එහෙම කරන්නේ නැහැ. අපි අදට ඕන ප්‍රමාණය විතරයි කරන්නේ. එහෙනම් මේගොල්ලත් නැත්තම් අර ජලයේ ගුණාත්මක බවට හානි වෙලා ඒකේ සුන්දර ජීවීන් වර්ධනය වෙලා අන්න මාළුන් රෝගී වෙලා ප්‍රශ්න ගොඩකට යනවා. ඊට පස්සේ අපිට හම් වෙනවා මේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන්න රෝගී සතුන් වෙනත් ටැංකියකට මාරු කිරීම. එහෙනම් ඔන්න ඊළඟ වගකීම පැවරෙනවා. මොකද්ද? අපි මේගොල්ල නිතර මේගොල්ල ගැන සුපරීක්ෂාකාරී වෙන්න. ඒත් අපි අඳුරනවා මේගොල්ල. පැහැදිලි. අපි හොඳට අඳුරනවා මේකේ ඉන්න ගෝල්ෆිෂ්, එයාගේ ඇක්ටිවිටීස්, එයාගේ හැසිරීම් රට, එයා කොයි වගේද, එයා පීනන විදිය මේ සියල්ල අපි දන්නවා. ඒකින් අනිත් හැම මාළුවෙක් ගැනම අපි අන්න ඒගොල්ලන්ගේ හැසිරීම් රටාවල් ටික අපි හොඳට අධ්‍යයනය කරලා තියෙන. ඒකින්ද අපිට බැරි වෙලා හරි මේ එක්කෙනෙක්ගේ හරි හැසිරීමේ යම් වෙනසක් වුණොත් අපිට ඒක වහාම දැනෙනවා. ඒතර බලන්නකෝ මාළු ටැංකියක ඉන්න මාළුවෙක් ගැන එච්චර සංවේදී වෙන දරුවෙක් අනාගතේ කොහොම දරුවෙක් වෙන්න ඕනද? මේක තමයි මේකේ වක්‍ර අරමුණ. පැහැදිලි? නෑ එයා දැක්ක ගමන් මොකද කියන්නේ? අන්න ගෙදර ඉන්න වැඩිහිටියෙකුට තාත්තට නැත්නම් අම්මට කතා කරලා කියනවා මෙයා නම් වෙනිදා වගේ නෙවෙයි. කිව්වම අපි කියනවා නම් අදත් බලමු, අපි හෙටත් බලමු එයා මොකද එයාගේ ඔය කියන தත්ත්වය වෙනස් වෙනවද කියලා. සමහරට හෙට එයා සාමාන්‍ය தත්ත්වයටපත් වෙනවා. දැන් අපිත් එහෙමනේ අපිට අද උණ. අපි හවස ඉස්කෝලේ යලා ආවයින් පස්සේ අපිට උණ අන්න. ඒතර අම්මා බල්ලා කියනවා අන්න උණ තියෙනවා. ඉන්න කියලානේ කොත්තමල්ලි ටිකක් අම්බලා දීලානේ වේලාසන නිදා ගන්න කියලා අපි උදේ නැගිට්ටාම සාමාන්‍යයි. හොඳයි. සියලු අය එසේ. සමහරලාට උණ දවස් දෙක තුන තියෙන්නත් පුළුවන්. හැබැයි එක දවසක් තිබිලා හොඳ වෙලා යන්නත් පුළුවන්. COVID-19 සමහරුන්ට අන්න උගුර රිදුණා විතරනේ. වෙන රෝග ලක්ෂණයක් ආවේ නැහැ. එයා කියනවා උගුර නම් රිදුණා. පැහැදිලි? උගුර රිදුණා ඉතින් කියනවා නෑ අන්න කොයිඩ් හැදෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් දන්නේ නැහැ නේ. හැබැයි සමහර අයගේ අන්න උගුර රිදිලා දවසක් දෙකක් අන්න උගුර රිදිල්ල තිබිලා ඊට පස්සේ පොඩි අන්න උණ ගතියකුත් ඇවිල්ලා පැහැදිලි? ඊට පස්සේ අන්න උණත් බහැලා ගිහිල්ලා උගුරේ අමාරුවක් නැති වෙලා ගිහින්. එහෙමත් අපි දැක්කා. තව සමහර අය යන්න උගුරේ අමාරුවක් තිබිලා උණත් දවස් දෙක තුනක් තිබිලා හුස්ම ගන්නත් අමාරු වෙලා ඒ කියන්නේ නියුමෝනියා තත්යකටත් ගිහිල්ලා. පැහැදිලි? අන්න අපිත් එයාට අන්න යා ටික දවසක් යනකොට දවස් 4ක් 5ක් යනකොට එයාගෙත් දැන් අර හුස්ම ගැනීමේ අපහසුතාවය යම් ප්‍රමාණයකට ඇවිල්ලා
දැන් අන්න සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. තව එක්කෙනෙක් උගුරත් රිදෙන්න අරගෙන හුස්ම ගැනීමේ අපහසුතාවත් ඇවිල්ලා උණත් ඇවිල්ලා ගෙදර තියාගන්න බැරිම තත්ත්වයක් එනවා. එයා කියනවා බෑ මට හුස්ම ගන්න බෑ. රෝහල් ගත කිරීමත් කරනවා. එයාට ඔක්සිජන් දෙන්නත් වෙනවා. දීලා අන්න ජීවිතේ බේර ගන්න වෙන. තව සමහරට ඉතින් සමහර අය ඉන්නවා එහෙම ජීවිතේ බේර ගන්න බැරුව අපි අතරින් අන්න වෙන් වෙලා ගියපු අයත් එහෙනම් මේ ජලජ ජීවීන් පිළිබඳවත් අන්න අපි හොඳින්ම ඔවුන්ගේ හැසිරීම රටා අධ්‍යයනය කරලා එහෙම වෙනිදාට තිබුණු හැසිරීම රටා නැති අය අපි විශ්වාස කරනවා ඒ අය රෝගී. පැහැදිලි? අන්න. එතකොට අපි කියන්නේ ඒකනේ. අපි ජීව විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ අන්න දන්නවා මොකක් කියලාද? මේ රෝගයක් කියලා කියන්නේ. අන්න. අපේ නිරෝගී බව බිඳ වැටෙන එකනේ. අපි රෝගයක් කියනකොට අපි කියන්නේ මොකක් කියලාද? අන්න මේ අපේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සිද්ධ කරගන්න බැරි වෙනවා. එතකොට ඕක සරලව කියන්නේ කායික දුබලතාවයක් ආන්න වෙයි. කායික දුබලතාවයක්. අර අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන අද හරි නෑ වගේ. අද නිකන් හරි නෑ වගේ. නේ හරි නෑ වගේ කියන්නේ. හරි නෑ වගේ කියලා කියන්නේ වෙනිදා නැගිට ප්‍රබෝධයෙන් ඇඳෙන් නැගිට ගන්න බෑ. වෙනිදා තරම් ඉක්මනින් මුණ හොදගෙන ටට්ටක් ගාලා ඇඳුම් ටික ඇඳගෙන ලෑස්ති වෙලා එහෙම බෑ. වෙනිදාට වඩා පොඩ්ඩක් මේ හැම ඇක්ටිවිටි එකක්ම ටිකක් ස්ලෝ. අන අපි කියනවා මොකක් කියලාද? රෝගී. රෝගයක් හඳුන්වන කෙටිම විදිය තමයි කායික දුබලතාවය. කායික දුබලතාවයක් රෝගයක්. එතකොට අපි මයික්‍රෝබයොලොජි වලදී කියනවා සුද්ධජීවි විද්‍යාවේදී රෝගයක් හඳුන්වන්න කියන අන්න හඳුන්වද්දී කියන සුද්ධජීවි ආසාදන සුද්ධජීවි ක්‍රියාකාරීත්වය හා සුද්ධජීවි ඵල හේතු කොටගෙන ඇතිවන කායික දුබලතාවයක් සුද්ධජීවි සම්බන්ධ රෝගයක්. අන්න කොයිඩ් වැළඳිච්චාම අපි කියන්නේ ඒකෙදි සුද්ධජීවි ආසාදන COVID-19 ආසාදනේ සුද්ධජීවි ක්‍රියාකාරීත්වය මේගොල්ලෝ අපේ ඇඟ ඇතුළට ඇවිල්ලා ඇඟ ඇතුලේ සිද්ධ කරන යම් ක්‍රියා ඔවුන් නිපදවන රසායනික හේතු කොටගෙන ඇතිවන කායික දුබලතාවයක් අපි කියනවා මොකක් කියලාද? සුද්ධජීවීන් සම්බන්ධ රෝගය. එතන ඒකත් පාඩම් කරගන්න කමන්නේ මේ බයොලොජි. එතන අපි සාමාන්‍යයෙන් රෝගයක් කියලා කියන්නේ කායික දුබලතාවයක්. I am not well. අපි එහෙම වචනයක් පාවිච්චි කරන්නේ. අද මට හරි නෑ වගේ. එතකොට ඒක අපිට පුළුවන් මේ ජලජ ජීවීන්ගෙත් බලන්න ඒගොල්ලන්ගේ ස්වභාවික චර්යාවන් ටික වෙනදා සිදු කරපු චර්යාවන් ටික අද තියෙනවද කියලා බලන්න පුළුවන්. ඔවුන් පිළිබඳ වැඩි අවධානයෙන් අපි ඉන්නෝ. ඉඳලා ඔහුගේ සාමාන්‍ය චර්යාව වෙනස් වෙලා නම් තියෙන්නේ. අපි වහාම යාව වෙනත් ටැංකියකට මාරු කරනවා. පැහැදිලි? ගෙදර අන්න නංගි හරි මල්ලි හරි අම්මා හරි තාත්තා හරි කවුරු හරි හවස ගෙදර ඇවිල්ලා කියනවා මගේ උගුර රිදෙනවා කියලා. එහෙම නැත්නම් මට නිකන් උණ වගේ කියලා. එවනම් අපි සැක පහල කරනවා එක්කෝ කොයිඩ් වෙන්නේ නැති. එහෙමත් නැත්නම් ඩෙන්ගු වෙන්නේ නැති. එහෙමත් නැත්නම් සාමාන්‍ය වෛරස් උණක් වෙන්නේ නැති. කියලා අපි කෝකටත් ආන්න අපි යාට අපි බොන කෝප්පවල වතුර බොන්න දෙන්නේ නැහැ. එයාට වෙනම කෝප්පයක් පීරිසියක් තියලා පිඟානක් තියලා අපි යාව වෙනම අන්න කාමරයක හරි වෙනම ඇඳක අන්න යාට පහසුකම් ටික සපයලා දෙන්න. අපි එයත් එක්ක ගැටෙන්න යන්නේ. අපි කියනවා අපිට සනීප නැහැ. අපි දන්නේ යාට ඩෙන්ගුද කියලා. එහෙම අපිට එහෙම මේ එළියෙන් බල්ලා කියන්න බෑනේ මේ ඩෙන්ගුද කොයිඩ්ද මොකද්ද කියලා කියන්න බෑ. හැබැයි අපි යාව මක් කරගන්නවා චුට්ටක්. අපි සාමාන්‍ය ගෙදර අනිත් අයගේ ඇසුරෙන් චුට්ටක් යාව ආන්න වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක යාත් දැනගන්න ඕන. දැන් වෙනදා වගේ අම්මා ඔළුව අත ගන්න ඉන්නේ නැහැ. එයා ළඟ නිදා ගන්න ඉන්නේ නැහැ. පැහැදිලි? අන්න එයාත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ දුරින්. ඇයි? මේ රෝගයක් ගෙදරකට වැළඳිච්චාම ඒ එක්කෙනාගෙන් මේ වැඩ ඉවර කරගන්න. අපි හිතමු සමාජයට පැපොල. මුණ තියෙනවා. ඊට පස්සේ අන්න තව පැය 24 ක විතර පස්සේ ඇවිල්ලා කියනවා මේ හැමේ පොඩි තුවාල එනවා කියලා. ඉතින් අම්මා පරීක්ෂා කරලා බලලා ඉඳන් කියනවා අන්න ඔයාට පැපොල. අන්න එහෙමනම් අපි ගෙදර පොඩි පිටායට පොඩි පණිවිඩයකුත් දෙනවා. ඔය අපි දැකලා තියෙනවා සමහර ගෙවල් වල නේ ගේ ඉස්සරහා පොඩි ගොක්කොලයක් එල්ලලා තියෙනවා.
එමත් නැත්තම් අන්න ඔය අපිට හම්බෙන කොහොඹ වගේ ශාකත්තක් එල්ලලා තියෙනවා. සහ ගෙදරට කවුරු හරි ආපුවාම අපි එයාව ගෙදරට එන්න කලින් චුට්ටක් ගිහිල්ලා හම්බෙනවා ඉස්සරහට ගිහිල්ලා කියනවා මේ පුතාට සනීප නැහැ. මං හිතන්නේ පපොළ වෙන්නේ නැති. කියලා අපි අන්න එහෙම කියලා අපි ආව එතනින් කතා කරලා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා යව. මේවා මේ අපි ළඟ තියෙන සම්ප්‍රදායන්. ඒවා හොඳ ඒවා. ඒතර අපි අර රෝගී එක්කෙනාව අයින් කරලා තියන්නේ වෙන එකක් හින්දා නෙවෙයි. ඒ රෝගය ඒ නිවසේ අනිත් සමාජිකයන්ට වැළඳෙයිද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. ඒක බෝවන රෝගයක්ද කියන්න අපි දන්නෙත් නැහැ. බෝ නොවන රෝගයක් කියන්න අපි දන්නෙත් නැහැ. හැබැයි ඒක බෝ වෙන රෝගයක් නම් එයාව වෙන් කරලා තියෙන එක අන්න අපිට වාසිදායකයි. අපි හිතමුකෝ ඒක බෝ වෙන්නේ නැති රෝගයක් කියලා. පිළිකාවක් කියලා. හැදෙන්න පුළුවන් අපිට. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඒක හැබැයි අපි දැනගත්තා ඊපස්සේ අපිට ගැටලුවක් නෑ. යත් එක්ක ගැටෙන්න පුළුවන්. හැබැයි මේ හරියට අපි අනාවරණය කරගන්නකම් අපි ආව වෙන් කරලා එයාගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කිරීම සිද්ධ කරනවා. මේක මේ දියුණු සමාජයක තියෙන ගති ලක්ෂණ. හැබැයි ඒක අපි හැමෝම පාවිච්චි කරනවා ජලාලයක. දෙක සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර රෝගී සතුන් වෙනත් ටැංකියකට මාරු කිරීම. අපි ගෘහස්ත ජලාලයක් තියෙනකොට අපි ඒකත් එක තව පොඩි ටැංකියක් පාවිච්චි කරනවා පිරිසුදු එකක් හදිස්සියකට මේ අයව දාලා තියන්න. පැහැදිලිද? තියලා අපි යාට වෙනම ට්‍රීට් කරනවා අන්න වෙන. අපි යාගේ බලනවා ශරීරයේ මොනවා හරි තුවාල තියෙනවද? එහෙම ප්‍රශ්න මොනවද? චර්මීය ආසාදන මොනවද තියෙනවද? පැහැදිලි කියලා පරීක්ෂා කරලා බලලා මේ රෝගය අනිත් අයට සම්ප්‍රේෂණය වෙන එක බලක්වනවා. දැන් උදාහරණයක් අපේ ගෙදරක තියෙනවා නම් අන්න මිරිස් වගාව. ඒකේ කොළ ටික මිරිස් ගහක් තියෙනවා. ඒවල කොළ ඇඹරිලා ගිහිල්ලා අන්න හැම මිරිස් පත්‍රයක්ම නිකන් ඇඹරිලා ගිහිල්ලා අපි මුලින් කරන්නේ ඒ කොළ ටික කඩලා මම කරනවාද අන්න කොහෙට හරි දාලා කඩදාසියක් උඩ දාලා ගිනි තියලම දානවා. පුච්චලම අයින් කරලා දානවා. අපි නිකන් හිතනවා මේක කොළ කොඩ වීමේ රෝගය වෙන්න ඇති. වෛරස් එක. පැහැදිලි. එහෙම නැත්නම් අපි බොහෝම කල්පනාවෙන් මේ ගහම ගලවලා අපි අයින්ම කරලා දානවා වගාව. මොකද හේතුව අපිට අනිශ්චාක ටික ආරක්ෂා කර ගැනීම සඳහා. එනම් මේ රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා අපි අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් තමයි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර රෝගී සතුන් ඉන්නවා නම් ඒගොල්ලෝ මක් කරන එකද? වෙනත් ටැංකියකට දාම ප්‍රතිකාර කිරීම. පැහැදිලි. අන්න එන එකක් අපි කිව්වා සමබල ආහාර වේල් දෙකක් හෝ තුනක් දෛනිකව ලබා දීමට කටයුතු කරනවා. දෙක සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළා රෝගී සත්තු ඉන්නවා නම් ඒගොල්ලෝ වෙනත් ටැංකියකට අපි මක් කරනවද? මාරු කිරීම සිද්ධ කරනවා. 3 වෙනස් වන ආලෝකයට අනුවර්තනය වීමට සැලැස්වීම. මේක හරි ෂෝක් වැඩ. අපි දන්නවා අපේ ගෙදර තියෙන ගෘහස්ත ජලාලේ වෙනස් වන ආලෝක තත්ත්වයන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට උදේට සූර්යාලෝකය ලැබෙන. උදේට සූර්යාලෝකය ලැබෙනු. අන්න ලැබෙනකොට අර ගෘහස්තව තියෙන ජලාලයට වැඩියෙන් ආලෝකය ලැබෙන. සහ ඒ වගේම අපේ ජලාලයේත් අපි තියෙනවා මොකද්ද? අන්න ආලෝකකරණය සඳහා අපි දාලා තියෙන ඒ අලංකරණයටයි නේ ටැංකිය හොඳට රැටත් පේන්න අපි අන්න ඕකෙත් අපි දාලා තියෙනවා මොකක් කියලාද? අන්න බල්බ් එකක් දාලා තියෙනවා. ඔකටත් ආලෝක ප්‍රභවයක් තියෙනවා. ඒතර අපි ලස්සන වැඩක් කරනවා වෙනස් වන ආලෝකයට අනුවර්තනය වීමට සැලැස්වී. පැහැදිලි? ඒතර ඕක කරන්නේ මෙහෙම. අපි හිතමුකෝ ජලාලයේ තියෙන්නේ එළිය කියලා. ඒ කියන්නේ නිවසේ ස්වභාවික ආලෝකය ලැබෙන තැනක නම් අපිට මේ ජලාලයේ තියාගන්න පුළුවන් තැන් දෙකක් තියෙනවනේ දරුවෝ. එකක් තමයි නිවසෙන් පිටත ඒ කියන්නේ වත්තේ නෙවෙයි. වත්තේ තියාගන්න පුළුවන්. නිවස තුලම ස්වභාවික ආලෝකය ලැබෙන තැනක මෙයාව තියාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේ ටැංකිය තියාගන්න පුළුවන් මේ ජලාලයේ තියාගන්න පුළුවන් නිවස තුල. අපි කියනවා විසිත කාමර කොටස යාන්. සාලේ මේක තියාගන්න පුළුවන්. ඒතර මේ එළිය නම් තියෙන්නේ පැහැදිලි. එළිය නම් තියෙන්නේ ටැංකිය. මේ ගෘහස්ත ජලාලයේ තියෙන නිවසෙන් එළියේ ස්වභාවික ආලෝකය ලැබෙන තැනක නම් අපි ආලෝක පාලනය කරන්නේ ස්වභාවික ආලෝකය වැටුණයින් පස්සේ අපි දන්නවා උදේ 6-7 වෙනකොට හොඳට ආලෝකය ලැබෙනවා. ආලෝකය ලැබුණයින් පස්සේ තමයි අපි අන්න ජලාලේ අන්න විදුලි පහන් දැල්වීම සිද්ධ කරන්නේ. එහෙනම් එකක් මේ බලන්න. මේ එලිමහනේ ඇති ටැංකියක ස්වභාවික ආලෝකය ලැබුණු පසු ටික වේලාවකින් ජලාලේ පහන් දැල්වීම සිද්ධ කරනවා.
ඒක චුට්ටක් දැනගෙන තියාගන්න. පොඩි උපක්‍රමයක්නේ. ස්වභාවික ආලෝකයේ වැටෙන්න ඇරලා ආවයින් පස්සේ අපි යන්න ජලාලයේ පහන් දැල්වීම සිද්ධ කරමු. පැහැදිලි? හවසටත් එහෙමයි. හවසටත් අපි කරන්නේ මක් කරන එකද? අන්න. හිරු බැස ගිය පස්සේ අපි යනවා අවුව නැති වෙගෙන එනවනේ දැන් හවස් වෙනකොට ක්‍රමානුකූලව කරවල ඒගෙන එනකොට ඒ කියන්නේ ස්වභාවික ආලෝකය ස්විච් ඔෆ් වෙනකොට ස්වභාවික ආලෝකය අයින් වෙලා යනකොට අපි අන්න ජලාලයේ අන්න පහන් දැල්වීම සිද්ධ කරනවා. ආලෝකයේ ගිය පසු ජලාලයේ පහන් නිවා දැමීම සිද්ධ කරනවා. ආලෝකයේ බැහැලා ගියන් පස්සේ දැන් ඔන්න ස්වභාවික ආලෝකය නැති වෙලා ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? කෘත්‍රිම ආලෝකයත් අපි මක් කරනවද ඒත් එක්කම අන්න අයින් කරලා දාන්න. පැහැදිලි? නිවස තුල වූ ජලාලයක් නම් මම කිව්වේ මේ එළිය තියෙන එකක් නම් එළිය තියෙන එකක් නම් ස්වභාවික ආලෝකය ආවයින් පස්සේ තමයි අපි ජලාලයේ පහන් දැල්වීම සිද්ධ කරන්නේ. හවසට ඉර බැහැලා ගියයින් පස්සේ කරවල වැටුණයින් පස්සේ ඊට පස්සේ අපි ජලාලයේ පහන් නිවා දැමීම සිද්ධ කරනවා. නිවස තුල තියෙන ජලාලයක් නම් නිවස තුල තියෙන ජලාලයක් නම් අන්න නිවසේ පහන් දැල්වා අන්න ගෙදර ලයිට් දාලා ඉවර වෙලා ටික වේලාවකට පස්සේ අන්න ජලාලයේ පහන් දැල්වීම සිද්ධ කරනවා. ගෙදර ලයිට් ටික දාලා ඉවර වෙලා වටපිටාව ආලෝකමත් කරලා ඉවර වෙලා පස්සේ මක් කරනවද? ජලාලයේ පහන් දැල්වීම සිද්ධ කරනවා. ඒක අනිත් පැත්ත නිවසේ විදුලිය නිවා දැමීමට මිනිත්තු කීපයකට පෙර අන්න ගෙදර ලයිට් ඕෆ් කරන්න ඉස්සෙල්ලා රැට අන්න ජලාලයේ ආලෝකයේ නිවා දැමීම සිද්ධ කරනවා. බලන්න පොඩි ආලෝක කළමනාකරණයක් කරන හැටි. පේනවද? ඒතර ඒක ඇතුලේ පොඩි උපක්‍රමයක් අපි පාවිච්චි කරනවා. අර මම අන්න කලින් වීඩියෝ එකක ඕක කිව්වා. අපි මිරිදිය දීවර කර්මාන්තයේදී අන්න අපි ගේනවා මේ පිටින් ගෙනල්ලා දානවා මාළු පැටව් ජලාශයකට. අපි ජලාශයට මාළු පැටව් අරගෙන එන්නේ ලොකු පොලිතීන් මළු වල. මේ පොලිතීන් මල්ලේ ගේන මාළු පැටව් ටික අර ජලාශයට දාන්න කලින් මොකද කරන්නේ? අපි ඒ ජලාශයේ පාවි තියෙන්න හරි මළු පිටින්ම පාවි තියෙන්න හරි. ඕක අපිට නිවසේ ජලාලයටත් ඔහොම්මම කරන්න පුළුවන්. එතකොට අපි නිවසේ ජලාලයට කරන්නේත් මක් කරන එකද මේ? අන්න. මේ අපේ ගෙදර තියෙන මාළු ටැංකිය. අන්න. මේකේ මාළු ඉන්නෝ. පැහැදිලි? මේකේ මාළු ඉන්නවා. අපි මේකට තවත් මාළු විශේෂ ගෙනල්ලා දාන්න හදන. අපි මේ මාළු ගෙනාපු පොලිතීන් මල්ල ටැප් එකෙන් හොඳට හොදලා ඒකේ දූවිලි තියෙන්න පුළුවන් නේ. විවිධ අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. අපි මේක බස් එකේ හරි වාහනේනේ හරි අරන් ආවේ. අපේ අතේ තියෙන දාඩිය තියෙන්න පුළුවන්. එහෙනම් අපි මේක මල්ල හොඳට හොදනවා. කට ලෙහන් නැතුව කට රබර් පටියක් දාලා තියෙන. මේක සම්පූර්ණයෙන් මේ මල්ල හොඳින් හොදලා පැහැදිලි. ඊට පස්සේ කරන්නේ අන්න ඒ මල්ල එහෙම්මම මේකේ මක්කෙන් අරිනවද මේ? පාවෙන්න අරිනවා. කට කැට ගහලා තියෙන. එතකොට මේක ඇතුලේ ඉන්නවා කුඩා මාළු පැටවු මේ. අන්න අපි ගෙන ආපු මේ. දැන් මේගොල්ලන්ගේ මොකද වෙන්නේ? ජලය මේක හරහා මාරු නොවුනට ටික වෙලාවක් යනකොට මේ දෙන්නගේ උෂ්ණත්ව එකට සමාන වෙන්න ගන්නවා. අනිත් එක මාළුන්ට මේ පොලිතීන් එකක් නැති. ඒ පොලිතීන් එක හරහා එළියේ ඉන්න අයව පේනවා. අන්න. පැහැදිලි? දැන් අපිත් එහෙමනේ. අපිත් අන්න කාගේ හරි මිත්‍රයෙක්ගේ මගුල් ගෙදරකට ගියාම අපි අන්න ඒ උත්සව ශාලාවට ඇතුළු වෙලා ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම බලන්නේ අපි දන්න කවුරු හරි ඉන්නවද කියලා. අපි දන්න කවුරු හරි ඉන්නවද කියලා. ඒතකොට අපි දන්න කවුරු හරි ඉන්නවා නම් අපිට පොඩි විශ්වාසයක් එනවා. මේ අපි ඉස්සෙල්ලාම බලනවා මේ මනමාල ජෝඩුවේ ඉන්නවද කියලා. හේතුව ඇයි? කවුද දන්නේ වෙන කෙනෙක්ගේ මගුල් ගෙදරකට ඇවිල්ලාද කියලා. දැන් ගොඩක් වෙලාවට හෝටලයකට එහෙම ගියොත් නේ සමහරලාට ඉතින් ඒවා විස්තර දාලා තියෙනවා ඔක්කොම දාලානේ ඇතුළු වෙන තැන ඔක්කොම තියෙනවා. නමුත් අපි මේ ඉන්න තත්ත්වෙත් එක්ක අපිට සමහරලාට ඔක අමතක වෙන්න පුළුවන්. අපි වැරදිලා වෙන එකකට ගිහිල්ලා. එහෙනම් අපි බලපුවම ඉස්සෙල්ලා අපි ප්‍රත්‍යක්ෂ කර ගන්නවා කොච්චර නෝටිස් දාලා තිබුණත් අපි ඉස්සෙල්ලා බලනවා රයිට්.
ඉන්නවා රයිට් අපේ යාළුවා තමයි. නැත්නම් අපේ ඥාතිය තමයි. හරි. එහෙනම් ජෝඩුව ඉන්නවා. හරි. එහෙනම් මේ මගුල්ගේ තමයි මේක. දෙක ඊට පස්සේ බලනවා අපි දන්න කවුරු හරි ඉන්නවා. දන්න කවුරු හරි නැත්තම් අපි පොඩ්ඩක් මක් වෙනවද? පොඩි මානසිකව පොඩි පුංචි ටෙන්ෂන් එකක් ගන්නවා අපි පොඩි ආතතියක් එන. ඇයි? අපි දන්න කවුරුවත් නැහැ. හැබැයි අපි දන්න කවුරු හරි හිටියානම් අපි සමහරලාට ඒ දන්න කෙනා අපිත් එක්ක එච්චර හිතවත් නැති වුණත් අපි ගිහිල්ලා ළඟින් ඉඳ ගන්නවා. එයා අපිත් එක්කම හිතවත් නැහැ. පොඩි පරණ කෝන්තරයකුත් තියෙනවා. පරණ තරහකුත් තියෙනවා. හැබැයි මේ වෙලාවේ හැටියට කරන්න දෙයක් නැහැ. මම කරනවද? අපි ගිහිල්ලා එයා ළඟින් ඉඳගෙන කොහොමද කියලා කතා බහ කරගෙන ඉන්නවා. ඊට පස්සේ අපේ තව ඊට වඩා හිතවත් කෙනෙක් ආව වෙලාවට අපි නැගිටලා යනවා. ඒක වෙන එක. මේකත් එහෙමයි. බලනවා කට්ටිය ඉන්නවද කියලා. ආයෙ ඔපේනවා. හැබැයි දැන් ගැටෙන්න පුළුවන්ද? තාම ගැටෙන්න බෑ. එහෙනම් අපි යම් කාලයක් දෙනවා මේ ඉන්න අයට මේකත් එක්කමක් එන්නද? අන්න එකතු වෙන්න අවස්ථාවක් දෙනවා. දීලා ඊට පස්සේ මේ පොලිතින් මල්ලේ අන්න රබර් බෑන්ඩ් එක හිමීට ලෙහලා අපි මේගොල්ලන්ගේ මනාපය පරිදි අපි මේක හිමීට ඇල කරනවා. එතකොට මොකද වෙන්නේ? මාළු ටිකයි එයාලා හිටපු වතුර ටිකයි දෙකම ආන්න මේකට ජලාලයට මිශ්‍ර වෙනවා. පැහැදිලිද? එතකොට ඒගොල්ලන්ට කිසි දැනෙන්නේවත් නැහැ. මොකද ඒගොල්ල අර මාළු විකුණන තැන හිටපු ස්වභාවික ටැංකියක හිටියේ. පැහැදිලිද? එතන ටැංකියේ ඉඳලා කාලයක් හිටපු අය. එහෙනම් දැන් මේ කෙනත් දැන් මේ අලුත් පරිසරයකට. ඒ අලුත් පරිසරයට එන්න පොඩි කාලයක් ගත වෙනවා. ඒකට මක් වෙනද? අන්න සකස් වෙයි. දැන් අපි උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයට ගියාම විශ්වවිද්‍යාලයේ අලුත් පරිසරයක්. ඒක අපේ ඉස්කෝලේ වගේ නෙවෙයි. ඉස්කෝලේ අපි අන්න සමහරලාට එක වසරේ ඉඳලම 13 වසර දක්වා එකම ඉස්කෝලේ. එහෙම නැත්නම් අපි 6 පන්ති ඉඳලා 13 වසර දක්වා එකම ඉස්කෝලේ. ඒක අපේ එකක්. ඒක අපේ පරාදීසයක්. හැබැයි විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ අන්න අපි පොඩි තිගැස්මක් තියෙනවා. එහෙනම් අපි මුලින් නේ අපි එහෙම යන්නේ නැහැ. ගියා ලෙක්චර්ස් ගියා අන්න ආවා කැන්ටිමට ගියා අන්න ආවා මේ කෑවා බිව්වා ලෙක්චර්ස් ගියා ගෙදර ආවා. එහෙම නෑ. හැබැයි ටික දවසක් යනකොට අපිට මේක ටික ටික හුරු වෙනවා. හුරු වුණායින් පස්සේ මේක අපේ අන්න තැනක් බවට පරිවර්තනය වෙනවා. අන්න එහෙනම් ඔන්න කිව්වා මොකක් කියලාද මේ? අන්න. ඒතර ඔය ජලාලේ අපිට පුළුවන් මක් කරන්නද? ආලෝක කළමනාකරණයක් කරන්න පුළුවන් නිසි පරිදි. පැහැදිලිද? එහෙනම් ඔන්න ප්‍රධාන කාරණා තුනක් කිව්වා. දිනපතා කළ යුතු ක්‍රියාකාරකම් ජලාලයකට පෝෂණීය නැත්නම් සමබල ආහාර වේල් දෙකක් හෝ තුනක් ලබා දීම. නිතර රෝගී තත්ත්වය පරීක්ෂා කර ඒ අයක අන්න රෝගී සතුන් ඉන්නව නම් ඒ අය වෙනත් ටැංකියකට මාරු කිරීම. වෙනස් වන ආලෝක තත්ත්වයන්ට මේගොල්ලෝ මක් වෙන එකද? අනුවර්තනය වීමට සැලැස්වීම. අන්න ඒක කරන ක්‍රියාවලිය ගැන මම කිව්වා. මේ බලන්න. අන්න මෙන්න සතිපතා කළ යුතු ට්‍රීට්මන්ට්ස් ටික. ජලාලයකට සතිපතා කරන්න ඕනේවා. දිනපතා කරපුවා මේ අපි කතා කරලා ඉවර කරේ. මෙන්න සතියකට සැරයක්. එකක් තමයි අන්න සතියකට සැරයක් මාළුන්ට ආහාර ලබා නොදීම. මේගොල්ලෝ අපි මක් කරනවද? ෆාස්ටිං තියෙන. මේක හොඳ වැඩක්. හොඳට මතක තියාගන්න මාළුන්ට විතරක් නෙවෙයි මේක අපිටත් හොඳයි. මුළු ලෝකෙම පිළිගන්නවා ඕක. අන්න අපිට පුළුවන් නම් මාසෙකට එක දවසක් එක වේලක් විතරක් අරගෙන පැහැදිලි. හැබැයි මේකෙදි පොඩි යෝජනාවක් තියෙනවා. ඒ යෝජනාව තමයි මේ වැඩේ පොඩි ළමයිට කරන්න හොඳ නැහැ. මේ වැඩේ පොඩි ළමයිට කන්න නොදී ඉන්න හොඳ නැහැ. අපි කියන්නේ අන්න මක් කරන්නද? ෆාස්ටිං ඉන්න එක හොඳයි. අන්න නැත්තම් අන්න निराහාරව ඉන්න ඕනේ. මාසෙකට සැරයක් නැත්තම් සතියකට සැරයක්. පොඩි අයටත් අනේ නෑ. පොඩි අය වර්ධනය වෙන වයසේ ඉන්නේ. ඒ අයට ආහාර වේල් අන්න අපේ ගෙවල් වල අපි කියනවා පොඩි ළමයි කෑවට අපි මුකුත් කියන්නේ නෑ. අපි කියන්නේ නෑ ඒගොල්ල පැණි රහ කනකොට අම්මෝ සීනි හැදෙයි කන්න එපා. බිත්තර කනකොට උදෙත් බිත්තරයක් කාලා දවල්ටත් බිත්තරයක් කාලා රැටත් බිත්තරයක් කනකොට අපි කියනවා බිත්තර කන්න එපා. කොලෙස්ටරෝල් එයි. අපි එහෙම කියන්නේ නෑ. ඒගොල්ල ආහාර වේල් වැඩිපුර ගත්තා කියලා ගැටලුවක් මතුවෙන්නේ නෑ රෝගයක් නැත්තම්. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව තව අතිරේක ආහාර වේලක් ගත්තට කමක් නැහැ. ළමයි වර්ධනය ටිකක් අඩු නම් කොහොමදත් අතිරේක ආහාර වේලක් ගන්න එක වඩා හොඳයි. වර්ධනය ටිකක් දුර්වලයි නම් අතිරේක ආහාර වේලක් තව එකක් දෙන එක වඩා හොඳ එකක්. මං කියන්නේ වැඩිහිටියන්ට. වැඩිහිටියන්ට මාසෙකට දවසක්
එහෙමත් නැත්නම් ඒක ටිකක් ප්‍රගුණ කරපුවාම සතියට එක දවසක් එක වේලක් විතරයි කන. උදේ නැගිට්ටා, උදේ ආහාර වේල ගත්තා. එච්චරයි. දවල්ට කන්නෙත් නැහැ, රැට කන්නෙත් නැහැ. ඔව් හිතන්න ඕන පහුවදා එළි වෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ. මොකද දවසකින් පස්සේ ඊළඟ දවස උදා වෙනවා නිසකයි. බය වෙන්න දෙයක් නැහැ. දැන් සමහරලාට ගෙවල් වල අපි ගත්තයින් පස්සේ රැට කන්න ගියාම සමහර අය ප්‍රශ්න. මොකද කියන්නේ? රැට කන්න ගියන් පස්සේ කියනවා මේවා කන්න පුළුවන්ද මේ නෑ ඉතින් ඉතර කලබල වෙන්න දෙයක් නෑ. ඇයි? එළි වෙනවා. එළි වුණාම උදේට කෑවේ හැකි. නේද? අපි රාත්‍රී ආහාරය එහෙම ලොකුවටම තියෙන්න ඕන කියලා එකක් නෑ. රැට පොඩි දෙයක් කෑවා නිදාගත්තා. උදේට ඇහැරෙනවා. උදේට ඇහැරුණයින් පස්සේ උදේ කියන්නේ අලුත් දවසක්. ඕන තරම් තියෙනවනේ චූම්පාන් යනවා. ඔය තියෙන්නේ කන්න බොන්න දේවල් හැදිලා තියෙනවා. රෑ මහජාමේ කන්න බොන්න දේවල් හොයන්න නෑනේ. ඒ හින්දා අන්න කන්න බොන්න අවස්ථාව අනුපරිමයට උදා වෙනවා දකින්න පුළුවන්. එහෙනම් අපි කියනවා අන්න මේ අයට සතියකට එකපාරක් ආහාර ලබා නොදිය යුතුයි. හැබැයි කුඩා අයට පැටවුන්ට ආහාර ලබා නොදීම සිද්ධ කරන්න හොඳ නැහැ. මං කිව්වේ ගෙදර ඉන්න පුංචි නංගිලා මල්ලට ඔය වැඩේ කරන්න හොඳ නැහැ. ඊළඟ එක තමයි ගෙදර ඉන්න ගැබිනි මව්වරුන්ට අපි වැඩේ කරන්නේ. ගැබිනි මව්වරුන්ගේ පෝෂණය ගැන අපි වැඩියෙන් සැලකිලිමත් වෙනවා. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? අන්න මේ මාළුන්ගෙත් පැටවුන්ට ආහාර දෙනවා අනිවාර්යෙන්. ඒ වගේම තමයි මේ බිත්තර දාන වයසේ ඉන්න අයට අන්න නැත්තම් මව්වරුන්ට ආහාර ලබා දීම සිද්ධ කරන්න ඕනේ. සතියකට එක්වරක් එක් දිනක් මත්ස්‍යයින්ට ආහාර ලබා නොදිය යුතුයි. නමුත් කුඩා පැටවුන්ට ඇඟිල්ලන්ට පැටවුන් ඉපදවා ගැනීමට ඇති කරන ලබන ඒ කියන්නේ දෙමව්පියන්ට ගැහැණු හා පිරිමි සතුන්ට ආහාර ලබා දිය යුතුයි. පැහැදිලි? වීදුරු මත වර්ධනය වෙලා තියෙන ඇල්ගී සූරල අයින් කරනවා සතියකට සැරයක්. අන්න මාළු ටැංකියේ ඉන්නද්දිම අන්න පිරිසුදු යමක් අරගෙන අර ටැංකියේ තියෙන බිත්තිවල තියෙන මොනවද? අන්න අර අපිට හම්බ වෙන ඇල්ගී වර්ධනය වෙලා තියෙන ඒවා මක් කරන්නද? සූරලා ඉවත් කිරීම සිද්ධ කරන්න. ඒ සූරපු ඒවා හිමීට ජලාලයේ පතුලට තැන්පත් වෙන්න අරින්න ඕනේ. පැහැදිලි? අන්න ඊට පස්සේ මොකද කරන්නේ අපි? අන්න මේ පතුලට තැන්පත් වෙන්න ඇරලා ඊට පස්සේ ගන්නවා සයිපනයක්. සයිපන නලයක් කියන්නේ දරුවෝ මේ අන්න අපිට හම්බ වෙන මේ රබර් බටයක්. මේ අපි ගන්නවා මේ જાති එක. මේක තමයි සයිපන නලය කියලා කියන්නේ. මේක සයිපනේ. අන්න මේක ටැංකියට දාලා මේක එක පැත්තක් ටැංකියට දාලා අනිත් පැත්තෙන් අන්න කට තියලා අදිනු. මේක පෙට්‍රල් වගේ එකට නම් හොඳ නැහැ කියලා අපි කියනවා. ඒක කරන්න එපා කියලා කියනවා. මේක පරිස්සමෙන් කරන්න බෑ. දිග බටයක් නම් ප්‍රශ්නයක් නැහැ. අපි බටේ දිගයිනේ එක පාට කඩට එන්නේ නැහැ. මේ සයිපන් නලේ ටිකක් දිගට අරගත්තාම ටැංකියට දැම්ම එක කොනක් දාලා මක් කරනවද? අන්න ඇදලා බිමට දානවා. දාපුවාම මොකද වෙන්නේ? අන්න අපිට පුළුවන් සයිපනය කරන්න. අන්න මේක ඇතුලේ තියෙන දැන් අපි කරන්නේ මේ ටැංකියේ මේ බලන්නකෝ. මේ ටැංකියේ පතුලේ තියෙනවා අර අපි සූරලා දාපු මේ ටැංකියේ පතුලේ තියෙනවා අර අපි සූරලා දාපු මොනවද? අන්න අපි අර සූරලා දාපු ඇල්ගී ටික තියෙන. දැන් ඔය සයිපන නලය අපිට පුළුවන් මේ අපිට හසුරවන්න පුළුවන් මේක. අපි මේක ඇදලා වතුර ටික එළියට දැම්මා මේ. දැන් මේකෙන් මේක ඇතුලේ තියෙන ජලය ටික එළියට කාන්දු වෙලා යනවා මේ. දැන් අපි මේ සයිපන් නලේ කොන අල්ලගෙන අපිට පුළුවන් මේ පතුලේ තියෙන කාබනික ද්‍රව්‍ය ටික මක් කරන්නද? අන්න හිමීට සම්පූර්ණයෙන් අන්න ඇදලා එළියට දාන්න පුළුවන්. මේ කොහෙද තිබිච්ච කාබනික ද්‍රව්‍යද? එකක් අර මත්සුන්ගේ උන්ගේ අපද්‍රව්‍ය තියෙනවා. අනිත් එක මේ බිත්ති සූරපුවාම පතුලට ගියපු ඒවා ටික අපිට මේ සයිපන් නලයේ ආධාරයෙන් මක් කරන්න පුළුවන්ද? ඇදලා එළියට දාන්න පුළුවන්. මේ බලන්න. අන්න එහෙනම් අපි කියනවා මොකක් කියලාද? ඔය සයිපන නලය ආධාරයෙන් අපිට පුළුවන් මක් කරන්නද මේ පතුලේ ඇති ද්‍රව්‍ය අයින් කරන්න පුළුවන්. ඒ අයින් වෙනකොට ජලාලයේ තියෙන ජලයෙන් 20%ක් 25ක් ඉවත් වෙනවා. අතර ටැංකියෙන් 4න් එකක් විතර වතුර මක් වෙනවද? අන්න අයින් කරනවා මේ විදිහට පතුලේ තියෙන අපද්‍රව්‍යات එක්ක තියෙන ඒවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
අර ඉවත් කරපු ජල පරිමාවට සමාන ජල පරිමාව අපි ටැප් වෝටර් අපි පාවිච්චි කරන නිවසේ තියෙන ජලයෙන් අන්න පිරවීම සිද්ධ කරනවා. ඉතින් එතකොට අපි සැලකිලිමත් වෙනවා. පැහැදිලි උෂ්ණත්වය යම් ප්‍රමාණයකට සමාන, කටිනත්වය යම් ප්‍රමාණයකට සමාන, ඒ කියන්නේ ලවණ ඕනාට වඩා වැඩි නැති අන්න ජලය තමයි මේ පිරවීමේ ක්‍රියාවලිය සඳහා යොදාගන්නේ. මොනවාද? සමාන පරිමාවක් ජලය දානවා. උෂ්ණත්වය, pH අගය, කටිනත්වය යම් ප්‍රමාණයකට සමාන ජලයෙන් අර ඉතුරු ටිකමක් කරනවද? අන්න අපි මේකෙන් අයින් කරානේ. 4න් එකක් අයින් කරානේ මේ. අපි මේකෙන් ඇදලා අන්න 20ක් 25ක් වතුර අයින් කරනවා. ඉතුරු ටික අපි මේකට ජලය දාලා ඊට පස්සේ මේක ඇතුලේ වාතන පොම්පය ක්‍රියාත්මක කිරීම සිද්ධ කරනවා. මොකක්ද කියන්නේ? අන්තිමට අපි වාතනයේ ක්‍රියාත්මක කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද? ඒතර ඔය අපිට හම්බ වෙන්නේ මොනවද? අන්න සතිපතා කළ යුතු ක්‍රියාකාරකම්. සතිපතා කළ යුතු ක්‍රියාකාරකම්. මේ බලන්න මාසිකව සිදු කළ යුතු ක්‍රියාකාරකම් ටික. අපි මාසිකව සිදු කළ යුතු ක්‍රියාකාරකම් ඒ තමයි මාසෙකට සැරයක් අපි පිරිසුදු බේසමක් අරගෙන නැත්නම් පිරිසුදු ජලය දාන්න පුළුවන් වෙනත් භාජනයක් අරගෙන අර ජලාලයේ ඉන්න මාළු ටික ඔක්කොම අල්ලලා අර භාජනයට දානවා. ජලාලයේ වතුරත් එක්ක ඉස්සෙල්ලා මොකක්ද එහෙනම් කරන්නේ? පිරිසුදු භාජනයක් ගත්තා. අරගෙන අර මාළු ටැංකියේ තියෙන වතුර ටිකක් මේ භාජනයට දැම්මා. පැහැදිලි? මාළු ටැංකියේ තියෙන ජලය ගන්න. ඒකට ටැප් වෝටර් ගන්න එපා. නැත්නම් ලිඳේ ජලය ගන්න එපා. අර ජලාලයේ තියෙන ජලයෙන් ටිකක් මේකට දාලා දැන් මාළු එක එක්කෙනාව අල්ලලා මක් කරගන්නවද? අපි දානවා අර භාජනයට දාන්න. දාලා ඊට පස්සේ බලන්න. භාජනයකට ජලාලයේ ඇති ජලයෙන් ස්වල්පයක් දමා ජලාලයේ මසුන් අද්දලකින් අපි කියනවා මොකද්ද? හෑන්ඩ් ලෙන්ස් එකකින් අල්ලලා අන්න හෑන්ඩ් නෙට් එකකින් අල්ලලා භාජනයට දාලා. පැහැදිලි? දැන් භාජනයට දාපුවාම දැන් පොඩි භාජනයක් නෙති. පැහැදිලි? ඒක ඉතින් මේගොල්ලන්ට ඉන්න ඉඩත් මදි, ඔක්සිජන් උත් නැහැ. හින්දා අර වාතන බටේ මේකට දාලා හොඳට ඔක්සිජන් දෙන්න. දැන් අපි අර එළියෙන් තියෙන භාජනයට අපි ඔක්සිජන් සැපයුම සිද්ධ කරනවා. මොකද හේතුව ඒගොල්ලන්ට ජීවත් වීම සඳහා කෙටි කාලයකට ඕන කරන ඔක්සිජන් ටික දෙන්න. ඊට පස්සේ අන්න අපි කරන්නේ මොකද්ද? මේ ජලාලේ සියලු දේවල් ටික හොඳින් පිරිසුදු කිද මාළු ටික අයින් කරන්න. මේක ඇතුලේ තියෙනවා ගල්, ලොකු පාෂාණ කුට්ටි, මේවා අන්න පොල් එල්ලක් හරි මොකක් හරි අරගෙන හොඳින් මක් කරනවද? එකින් එක සේදීම සිද්ධ කරනවා. මොනවද? ජලාලයේ පතුලේ ඇති ගල් හොඳින් සෝදා පිරිසුදු කරනවා. සමහරලාට අර පොඩි පොඩි ගල් දාලා තිනවා අලංකරණය සඳහා. ඒ ඔක්කොම ටික එළියට අරගෙන ඒවා හොඳට පිරිසුදු කරලා පිරිසුදු ජලේ අන්න ඔකට දාන්න පුළුවන්. පැහැදිලි? ජලාලයේ පතුලේ වූ වාතන බටේ කෙළවර බැඳී ඇති ඇල්ගී අන්න හොඳින් සූරා ඉවත් කරන්න. අන්න අර ඔක්සිජන් සපයන්න අපි දාලා තියෙනනේ බටයක් ඕක ඇතුළට. ඒකේ සමහරලාට කෙළවර ඇල්ගී බැඳිලා වැහිලා තියෙන පුළුවන් සිදුර. එතකොට හරියට අර වාතන බටේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වාතනය හරියට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා මක් කළාද ඊට පස්සේ මේකේ අගිස්ස හොඳට මක් කරන්නද? හොඳට පිරිසුදු කරලා අර වාතන ක්‍රියාවලිය හොඳින් සිද්ධ වීම සඳහා ඉඩ සලසන. ජලාලයේ වාතන බටේ කෙළවර බැඳී ඇති ඇල්ගී හොඳින් සූරා ඉවත් කර සිදුර පැහැදිලි කරගන්න. පැහැදිලි? ඊට අමතරව මේක ඇතුලේ දාලා තියෙනවා ජෛව පෙරහන. මේකේ ජලය ෆිල්ටර් කරන්න පෙරහනක් දාලා තියෙනවා ජලාලයකට. මෙන්න මේ පෙරහන ගලවලා ඒකේ අන්ත ගලවලා මක් කරන්නද? පෙරහන හොඳින් පිරිසුදු කිරීම සිද්ධ කරන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ යන්න අපිට හම්බ වෙනවා මේ අර සයිපන බටය පාවිච්චි කරලා ආපහු අපි සක් කරලා ගන්නවා සයිපන බටේ ජලය ටික එළියට. ඒකෙන් අර ඔක්කොම ජලාලයේ තියෙන අපද්‍රව්‍ය, කාබනික ද්‍රව්‍ය චූෂණය කර මක් කරලාද? අන්න චූෂණය කර ඉවත් කිරීම. පැහැදිලිද? යන්න ඊළඟට මේ අර අපි දන්නවා මේ ජලාලය ඇතුලේ තියෙනවා අපි පොඩි පොට්ස් වල දාලා පුංචි බඳුන් වල දාලා ජලජ ශාක. ඒ ජලජ ශාක සහිත ඒ පොට් එක අරගෙන එළියට ඒකේ අර ජලජ ශාක වල දි รา පත් වෙච්ච මියගිය සත්තු කාපුවා ඒ තියෙන ශාක පත්‍ර තියෙනවා නම් ඔක්කොම කළාද? ඒවා කපලා
කප්පාදු කිරීම සිද්ධ කරලා ඒවල වැඩිපුර තියෙන ඇල්ගී බැඳිලා තියෙනවා නම් ඒවා හොදලා අන්න ඒ ටිකත් පිළිසකර කර ගැනීම සිද්ධ කරනවා. ජලජ පැලෑටිවල මැරුණු කොටස් ඉවත් කර ශාක කප්පාදු කර ඝනත්වය අඩු කර පිරිසුදු කර වර්ධනය අඩාල වූ ශාක ඉවත් කරලා දාන්න. ඊට අමතරව ඔය ගමම්ම අපි බලනවා මොකද්ද? ආලෝක ප්‍රභවයක් අපි හයි කරලා තියෙනවා ඕකට. ලයිට් එකක් දාලා තියෙනවා. ඒකේ අන්ත හොඳට පරීක්ෂා කරලා බලනවා. ඇයි සමහර විට මේවා අපි මේ වැඩේ වෙන අතරේ මේ අන්තයක් ගැලවිලා මේක වතුරට වැටිලා විදුලි කාන්දු වෙලා ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. පැහැදිලි මේ සමහර වෙලාවල් වලට ගෙවල් ගිනි ගන්න පවා හේතු වෙලා තියෙනවා මෙන්න මේ කියන මේ අපි මේක වැරදි විදුලි රැහැ නැදීමක් නේ කරලා තියෙන්නේ. එහෙනම් ඒවා හරි පර්ෆෙක්ට් වෙන්න ඕන. ඒවා වඩා නිවැරදි වෙන්න. නිවැරදි විදියට ඒවල අන්ත කොටස් පරීක්ෂා කිරීම සිද්ධ කරන්න. ජලාලය පිරිසුදු කර පසු පෙරහන් මාධ්‍ය පෙරහන් පළක ශාක රඳවා ඇති භාජන පිළිවෙලට සකස් කරන්න. දැන් මොකද කරන්නේ? අන්න අපි මේ ජලාලය දැන් අපි මේකට ආපහු මක් කරගත්තද? අර යට තියෙනවා පාෂාණ ගල් ටික දැම්ම යටට. ඒ ටික පිළිවෙලට තිබ්බා. ඒ ටික දාලා තියෙන්නේ. අන්න. ඊට පස්සේ ෆිල්ටර් එක එයාවත් පැත්තෙන් තිබ්බා මේක. මේ තියෙන අපිට දාන පෙරණේ ඒකත් පැත්තෙන් හයි කරගත්තා. අපි අර මේකේ තිබිච්ච අන්න අර ශාක දාලා තියෙන බඳුන් ටික ඒ ටිකත් අපි පිළිවෙලට මේකේ තියාගත්තා අපිට ඕන විදියට ලස්සනට. තව මේක ඇතුලේ ලොකු පාෂාණ කුට්ටි තිබ්බනම් ඒවත් මේක ඇතුලට දාගත්තා මේ. අන්න වෙයි. පැහැදිලිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ටික පිළිවෙලට සකස් කරලා අන්න දැන් මේකට කරාම ජලය එහෙමත් නැත්නම් අපි කියනවා ටැප් වෝටර් අන්න මේක පුරවනවා. දැන් මේකේ තිබුණු සියලු කාබනික ද්‍රව්‍ය අයින් කරලා දැන් ජලාලය යලි සකස් කරලා ඉතින්. එහෙම සකස් කරයින් පස්සේ නැවත අපි ළඟ තියෙනවා අර භාජනේ මාළුයි ජලයයි තියෙනු. පැහැදිලි? අපි කරන්නේ මක් කරන එකද? ඔන්න ඔය ජලයත් එක්කම මාළු ටික නැවත මේකට මක් කළා දෙනවද? හඳුන්වා දීම සිද්ධ. ඒකෙදි මාළු වෙන වෙන මල්ලලා මේකට දාන්නේ. ඒ වැඩේ කරන්න එපා. අර මාළු හිටපු ජලීය මාධ්‍යයත් එක්කම මේකට දාන්න. දාලා මක් කරනවද? අන්න මාළු ටික මේකට එකතු කරා. ඒ කියන්නේ මේක යථා තත්වයටපත් කර. පැහැදිලිද? අන්න මේ බලන්න එහෙමනම්. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මේ ජලාලයෙන් අඩක් මිරිදියෙන් හෝ වාතනය කළ කරාම ජලයෙන් පුරවන් බේසමේ ඉන්න මාළු ටික මක් කරන්නද? නැවත ජලාලයට එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කරලා වතුර දෙන්න. පැහැදිලි? ඒකට අපි කියන්නේ මේකට සම්පූර්ණයෙන්ම මුලින් පුරවන්න ඕනෙත් නෑ. ඇයි? නැත්නම් ඉතින් වැඩි වෙලා මේක උතුරලා යනවනේ. එහෙනම් අපි කරන්නේ මේ ජලාලයට යම් ප්‍රමාණයක් වතුර දාලා ඊට පස්සේ අර අපි එළියේ ඉන්න මාළුත් එක්ක තියෙන ජලය ටිකත් මේකට එකතු කරලා ඊට පස්සේ අන්න ටැංකිය අවශ්‍ය ප්‍රමාණයට මක් කරනවද? ජලය පිරවීම අපි මක් කරනවද? සිද්ධ කරනවා. පිරිසුදු ජලයෙන් පුරවා ගැනීම සිද්ධ කරනවා. පැහැදිලිද? මේ බලන්න. ඊට පස්සේ අන්න අපිට හම් වෙන කාරණාවක් තමයි මේ ජලාලයක ඇතිවන ගැටලු निराකරණය කර ගැනීම. මෙම ජලාලයක් පවත්වා ගන්නකොට අන්න ඒ ජලාලේ අන්න ඇතිවන ගැටලු ටිකක් තියෙනවා. මේ ජලාලයක් පවත්වා ගනිද්දි ඕක ඇති වෙන්න පුළුවන් අන්න ගැටලු ටිකක් තියෙනවා. මෙන්න මේ ගැටලු निराකරණය කර ගැනීම අපි සිද්ධ කරන්න ඕන. මෙම ජලාලයක් හදාගත්තයින් පස්සේ ඒකේ ඇතිවන ගැටලු ටිකක් තියෙනවා. ඒ ගැටලු අවම කරගන්න අපි ක්‍රියාමාර්ග ගන්න ඕන. බලන්න. එකක් තමයි මේ තියෙන උපකරණක් අපි දන්නේ ෆිල්ටර් එක වැඩ කරන්නේ. එහෙමත් නැත්නම් අපි දන්නේ මේකේ වාතන බටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කියන්නේ වාතනය වෙන්නේ. ඔක්සිජන් මේකට නැහැ. පැහැදිලි? ඒද මක් කරන්න ඕනද? ඒව පිළිබඳව අන්න හොඳ අවධානයෙන් ඉන්න. ඒත් එක්ක සමහරලාට මේකේ තියෙන වතුර කොළ පාට වෙන්න ගන්න. වතුර කොළ පාටයි දැන්. හරි ඉක්මනින් වෙනදට වඩා මේකේ වතුර කොළ පාටයි. සමහරලාට මේකේ බිත්තිවල දුමුරු පාට හැදෙන්න පටන් ගන්න. පැහැදිලිද?
මෙන්න මේවා ගැන අපි ටිකක් අවධානයෙන් ඉන්න ඕන. මොනවද? ජලාලයක් හොඳින් රැක බලා ගත්තද එහි උපකරණ අක්‍රිය වීම මොනවද වෙන්න පුළුවන්? උපකරණ අක්‍රිය වීම වෙන්න පුළුවන්. එහෙම බැරි වෙලා අන්න ඔක්සිජන් සපයන එක පැය කීපයකට නතර වුණොත් එහෙම සමහරවිට මාළු ටික මැරලා යන්න පුළුවන්. පැහැදිලි. එහෙනම් අපි ඒ වලට ක්‍රියාමාර්ග ගන්න ඕනට. අධිකව ඇල්ගී වර්ධනය, ජලයේ ගුණාත්මක බව අඩුවීම, මසුන්ට රෝග වැළඳීම වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔන්න එකක් තමයි මේ ජලාලය තියෙන ජලය කොළ පාට වීම. ඉතින් කොළ පාට වෙනවම කියන්නේ මක් කෙන එකද? මේක ඇතුලේ ඇල්ගී වර්ධනය වෙනවා. පැහැදිලි? මේකේ ඇල්ගී වර්ධන. ඉතින් එහෙනම් බලන්න ඕන ඇයි ඇල්ගී වර්ධනය වෙන්නේ? එහෙනම් අන්න මේ ජලාලයට මක් කරනවද? වැඩිපුර ආලෝකය ලැබෙනවා ඇති. එහෙම වැඩිපුර ආලෝකය ලැබෙනවා නම් මේකේ ඇල්ගී වර්ධනය වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ මාළු ටැංකිය ඉක්මනින් කොළ පාට වෙනවා. එහෙනම් වහාම මක් කරන්න ඕනද? මේකට ලබා දෙන ආලෝක ප්‍රමාණය අපි මක් කරන්න ඕනද? සීමා කරන්න. එතකොට මේවා අපිට තියෙන එක්ස්පීරියන්ස් නේ. එතකොට මේ ගෘහස්ත ජලාලයක් මේන්ටේන් කරපු කෙනෙක්ට අපනයන මට්ටමට මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ඩිවලොප් කරන්න පුළුවන්. ඇයි? එයා මේක දන්නවා. මේ සියල්ල එයා දන්නවා. එහෙනම් මේ බලන්න. ජලාලයේ ජලය කොළ පැහැවීම. මොකද්ද වෙන්නේ? ඒ වීදුරු මත අලංකරණය සඳහා යොදා ඇති ද්‍රව්‍ය මත ඇල්ගී වර්ධනය මගින් හැඟවෙන්නේ ජලාලයට ලැබෙන ආලෝක ප්‍රමාණය වැඩි බවයි. ජලාලයට ලැබෙන ආලෝක ප්‍රමාණය වැඩි. එහෙනම් අපි මොකක් කරන්නවද? ජලාලයට ලැබෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න බලන්න. මේ ක්‍රම දෙකක් මගින් සිදු කරන්න පුළුවන්. මේ ආලෝක ප්‍රමාණය පාලනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආලෝකය ලැබෙන ප්‍රමාණයයි අපිට මම ටැංකිය ආලෝකය ලැබෙන පැත්තට නැතුව වෙන පැත්තකට හරවන්න පුළුවන්. ගෙදර තියෙන තැන අනුව. එකක් ආලෝකය ලැබෙන ප්‍රමාණය, අනිත් එක ආලෝකය ලැබෙන කාලය, ඩියුරේෂන් එක වෙනස් කරන්න පුළුවන්. වෙනදට දවල් අන්න උදේ 6 ඉඳලා ආලෝකය ලැබෙනවා මෙයාට. හවස 6 වෙනකම්. දැන් අපි ඒක යම් ප්‍රමාණයක් අඩු කරගෙන තියෙනවා. එහෙනම් එකක් තමයි ආලෝකය ලැබෙන ප්‍රමාණය හා ආලෝකය ලැබෙන කාල සීමාව අඩු කරන්න පුළුවන්. දැන් සමහරලාට අන්න අපි විදුලි බල්බයක් දල්වලා තියෙනවා නම් අපිට ඒක නිවලා දාන්න පුළුවන්. උට ලැබෙන්නේ ඩේලයිට් විතරයි. අපි ඒක විතරක් දාලා බලනවා තවත් කොළ පාට වෙනවද කියලා. එහෙනම් අපි අන්න අර එළියෙන් සූර්යාගෙන් ලැබෙන ආලෝකයත් අපිට චුට්ටක් මක් කරන්නවද? අඩු කරන්න වෙනවා. තවත් ඇල්ගී වර්ධනය වැඩි නම්. එහෙනම් එකක් ඕක. දෙවෙනි උපක්‍රමය තමයි අපිට පුළුවන් මේ ජලාලයෙන් ජලය 50% විතර අයින් කරලා නැවත අලුතෙන් ජලය දාන්න. පැහැදිලි නේද? උපක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් ආලෝකයේ පාලනය සඳහා. එකක් ආලෝකයේ ලැබෙන ප්‍රමාණය හා ආලෝකයේ ලැබෙන කාල සීමාව පාලනය කිරීම. දෙක අපිට පුළුවන් මක් කරන්නද? ජලාලයෙන් 50% ජලය අයින් කරලා නැවත පිරිසුදු ජලයෙන් පුරවන්න පුළුවන්. මෙන්න මේවා දරුවන්ට විභාගයට අහන්න පුළුවන්. පැහැදිලි? ජලාලයක ආලෝක ප්‍රමාණය පාලනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් අන්න අපෙන් ඇහුවොත් එහෙම. එකක් තමයි ආලෝක ලැබෙන ප්‍රමාණය හා ලැබෙන කාලය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අන්න ජලාලයෙන් අඩක් ජලය අයින් කරලා නැවත පිරිසුදු ජලයෙන් පිරවීම සිද්ධ කරන්න පුළුවන්. ජලාලයේ පැති වීදුරු වල හා මේ අලංකරණයට යොදා ඇති අන්න ශාක මත දුඹුරු ඇල්ගී වර්ධනය වෙලා මේ පැතිබිත්ති දුඹුරු පාට වෙලා තියෙනවා. එතකොට දුඹුරු පාට වෙලා තියෙනවද? අපිට පේන්න තියෙන එකනේ කොළ පාට වෙලා නම් අපි කියනවා හරිත ඇල්ගී තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ආලෝකය වැඩි. රයිට්. එහෙනම් අපි ආලෝකය පාලනය කරමු. ආලෝකය පාලනය කරා ක්‍රම දෙකකට එකක් තමයි අපි අන්න ආලෝකය ලැබෙන ප්‍රමාණය හා සීමාව වෙනස් කරගත්තා. අනික ජලාලයෙන් 50% ජලය අයින් කරලා අලුතෙන් ජලය දැම්මා. දැන් මේ ජලාලයේ දුඹුරු පාට වෙලා නම් අපි කියනවා අන්න මේකේ වැඩිලා තියෙන්නේ දුඹුරු ඇල්ගී. දුඹුරු ඇල්ගී වර්ධනය වෙලා තියෙනවා නම් අන්න ඒකින් හැද වෙන්නේ අපිට කියනවා මොකක් කියලාද මේකට ප්‍රමාණවත් ආලෝකයක් ලැබෙන්නේ නැහැ.
අවශ්‍ය ප්‍රමාණයට ආලෝකයක් ලැබෙන්නේ එහෙනම් මක් කරන්න ඕනද? ආලෝක ප්‍රමාණය වැඩි කරන්න ඕන. මෙයින් පැහැදිලි වන්නේ ජලාශයට ප්‍රමාණවත් ආලෝකයක් නොලැබෙන බව. පැහැදිලි? මේ සඳහා පිළියමක් ලෙස ආලෝක තීව්‍රතාවය වැඩි කිරීම ආන්න ලැබෙන ආලෝක ප්‍රමාණය වැඩි කරන්න ඕන. එහෙම නැත්නම් අපි අර පාවිච්චි කරන විදුලි බල්බය පත්තු වෙලා තියෙන කාල සීමාවමක් කරන්නවද? ආන්න වැඩි කරන්න ඕන. ඒ වගේම අපි මේ උපක්‍රමයක් පාවිච්චි කරනවා. ජලාලයෙන් 50% ජලය අයින් කරලා අන්න පිරිසුදු ජලයෙන් නැවත පිරවීම සිද්ධ කරන්න ඕන. පැහැදිලිද? එහෙනම් ඔන්න දුඹුරු වැල්ගී වර්ධනය වුණයි පස්සේ අපිට කරන්න පුළුවන් එකක් තමයි ආලෝකය ටිකක් වැඩි කරලා බලන්න. එතකොට මේ දුඹුරු පාට වෙන එක මක් වෙනවද? අන්න අඩු කරගන්න පුළුවන්කම තියෙන. මේ බලන්න. මේ බලන්නකො වැඩේ. මේ ශාක ප්ලවාංග හැදෙන්න පුළුවන්. අර අපි කිව්ව තැන්වලම මොනවාද? ජලාලයේ පැති වීදුරු මත, එහි තියෙන ශාක මත, ඒ වගේම අර විසිතුරු කිරීමට යොදාගෙන තියෙන අපි විවිධ ද්‍රව්‍ය තියෙනවා මේ ටැංකිය ඇතුලේ. ඒව මත අන්න ශාක ප්ලවාංග වැඩි යත්නම් මේකේ ශාක ප්ලවාංග තියෙනවා නම් අපි ඒකෙන් කියන්නේ මේ ජලාලයේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. එතකොට කොළ පාට වෙලා නම් අපි කියනවා රයිට් ආලෝකය වැඩි. ටැංකිය දුඹුරු පාට වෙලා තියෙනවා නම් පැහැදිලි අපි කියන ආලෝකය මදි. අන්න ටැංකියේ ශාක ප්ලවාංග වර්ධනය වෙලා තියෙනවා නම් හරිත ශාක ප්ලවාංග වැඩිලා තියෙනවා නම් ඒකේ අදහස කාබනික ද්‍රව්‍ය වලින් මේ ජලාලය දූෂණය වෙලා තියෙනවා. මොකද ඔය ප්ලවාංග වර්ධනය සඳහා හේතු වෙනෝ මොනවද? මේ දූෂිත ජලය. ඒක තමයි අපේ මේ රට ඇතුලේ තියෙන බොහෝ ජලාශ කොළ පාටට තියෙන. ඒවල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. විවිධ කාබනික ද්‍රව්‍ය තියෙනවා. එතකොට නයිට්‍රේට් වැඩි, ෆොස්ෆේට් වැඩි. ප්‍රතිඵලය මොකද වෙන්නේ? අන්න මේ ශාක ප්ලවාංග වැඩි වැඩියෙන් වර්ධනය වෙන්න ගන්නවා. ඒ හින්දා ඒ ජලාශ සියල්ලමක් වෙච්චද දූෂිත ජලාශ බවට පරිවර්තනය වෙලා තියෙනවා. පැහැදිලිද? දැන් එහෙම බැරි වෙලා හරි අන්න ශාක ප්ලවාංග වැඩි වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඒකේ අදහස ජලාලය කාබනික ද්‍රව්‍ය වලින් දූෂණය වෙලා නම් අපිට තියෙන ඔක්කොම පැති වීදුරු ටික හොඳින් පිරිසිදු කරන්න තියෙනවා. අපි මොකක් හරි බ්‍රෂ් එකක් දාලා පැති වීදුරු ටික හොඳින් පිරිසිදු කරලා ඒ කාබනික ද්‍රව්‍ය ටික පතුලට තැන්පත් වෙන්න ඇරලා ආපහු ගන්නවා සයිපන් නලය දාලා මාළු අයින් කරන්නේ. සයිපන් නලය දානවා ටැංකිය පතුලට දාලා අන්න සයිපනය කරනවා මොනවද? අර පතුලේ තියෙන කාබනික ද්‍රව්‍ය ටික ඔක්කොම ඇදලා එළියට දානවා. අර සූර වැඩිපුර තියෙන අන්න බිත්තිවල තියෙන ඇල්ගී ටික සූරලා ඔක්කොම ටික පතුලට යන්න ඇරලා පස්සේ සයිපන නලය ආධාරයෙන් ඔක්කොම කාබන ටික එළියට ඇදලා මම කරනවාද? ඒ එළියට අදිනකොට ජලයක් අයින් වෙනවා. අපි කෙලිම 50% විතරම ජලය අයින් කරමු. ඇයි සයිපනය කරද්දි කොහොමත් අයින් වෙනවා. 50% වෙනකම් අයින් කරලා නව ජලයෙන් ටැංකියමක් කරනවද? පිරවීම සිද්ධ කරනවා. මේ ප්ලවාංග සූරා ඉවත් කිරීම හා ජලයේ 50% ඉවත් කර නව ජලයෙන් පිරවීම සිද්ධ කරනවා. ඒතර ඔන්න අපි කියනවා මොකක් කියලාද? මේ ජලාලය මේ විදියට කාබනික ද්‍රව්‍ය වලින් දූෂණය වෙන්න හේතු මං කිව්වේ. අපි දවසට වේල් 2ක් 3ක් ආහාර දෙන්න ඕන එක අපි කොහරි ගමනක් යනවා කියලා එකපාර වේල් 3ම එකපාර දීලා. පැහැදිලි. එහෙම වුණොත් අන්න මේකේ කාබනික ද්‍රව්‍ය වලින් දූෂණය වෙන්න පුළුවන්. ප්‍රමාණය ඉක්මවා නැත්නම් ප්‍රමාණයට වැඩියෙන් අන්න මාළුන්ට ආහාර ලබා දී. එතක මේ වාතනය නිසි ලෙස ක්‍රියාත්මක වෙලා නැහැ. කියන්නේ ඔක්සිජන් නැහැ. ඔක්සිජන් මේක ඇතුලේ නැහැ. අන්න අවශ්‍ය ප්‍රමාණයට. පෙරීම අන්න අපි පාවිච්චි කරන ෆිල්ටර් එක හරියට වැඩ කළා නැහැ. මොකද ෆිල්ටර් එකෙන් මේ තියෙන කාබනික ද්‍රව්‍ය රඳව ගන්නවා. ඒ රඳවා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ. ඒ හින්දාත් කාබනික ද්‍රව්‍ය වලින් අන්න මේ ජලාලය පොහොසත් වෙන්න පුළුවන්. නැත්නම් කාබනික ද්‍රව්‍ය ඝනත්වය වැඩි වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ අපි දාලා තියෙන මාළුන්ගේ ගහන ඝනත්වය වැඩි. එතකොට මාළුන්ගේ ගහන ඝනත්වය වැඩි කියලා කියන්නේ මේගොල්ල නිදහස් කරන දෛනිකව නිදහස් කරන මල ප්‍රමාණය නැත්නම් අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. ඒ හින්දා මක් කරන්න පුළුවන්ද? මේක ඉක්මනින්
දූෂණය වෙනවා. බලන්න එහෙමනම් ජලාලයක් කාබනික ද්‍රව්‍ය වලින් දූෂණය වීමට හේතු කෙලින්ම විභාග ප්‍රශ්නයක්. එක ප්‍රමාණය ඉක්මවා ආහාර ලබා දීම. ඒක සිංහල ඕන විදිහකට කියන්න දරුවෝ. ඒක ප්‍රශ්නයක් නැහැ. වැඩිපුර ආහාර ලබා දීම. ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාර ලබා දීම. වාතනය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම. පෙරණය නැත්තම් පෙරීම. පෙරීම ඕනේ නැහැ. ජල පෙරණය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ලකුණක් හම්බෙන්නේ. පැහැදිලි? නැත්තම් ලියන්න. ජලය පෙරීමට යොදා ගන්න කෘතිම පෙරණය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම. මත්ස්‍යයින්ගේ අධික ගහන ඝනත්වය නැත්තම් මත්ස්‍යයින්ගේ අධික බහලුම් ඝනත්වය කියන කාරණා මේකට හේතු වෙනවා. පැහැදිලිද? ඊළඟට අපිට යන්න තියෙන්නේ එහෙමනම් අන්න මේ අපි විසිතුරු මත්ස්‍ය වගාව කතා කරමින් ඉන්නේ. දැන් අපිට ඇති වෙන්න පුළුවන් ඊළඟට ගැටලුවක් මේගොල්ලන්ට ඇති වෙන්න පුළුවන් රෝග මොනවද කියන එක. අනේ රෝග පිළිබඳව අපි ඊළඟ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙයි.